Good morning දරු පැටව. දුර්ලභ තාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිපස්ස බෞද්ධයසන. අද 2021 7 වෙනි මාසේ 30 වෙනිදා. 8 වසරේ දරු පැටව තමයි එකතු වෙලා ඉන්නේ. ඔයාලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අද ඔයගොල්ලන්ට කුලක පාඩම කරනවා. ඊට අමතරව ඔයාලට උගන්වනවා පහුගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රතිශත පාඩමේ හෝම්වර්ක් වලින් ටිකක් අද සාකච්ඡා කරනවා. ටිකක් සාකච්ඡා කරලා ඉතුරු ටික ඔයගොල්ලන්ට උත්තර පත්‍රේ මම දාන්න WhatsApp වලට. දැන් මම මේකේ අඩුපාඩු බලලා අහගන්න ඕන ගණන් කියන්න. අද ටිකක් සාකච්ඡා කරනවා. හරි. ඉස්සෙල්ලාම කුලක පාඩමට කලින් දිග අරගන්නකො ඔයගොල්ලෝ ඔයාලගේ හෝම්වර්ක් ටියුට් එකේ අද තියෙන්නේ අපිට ප්‍රශ්නාංක 8 ඉඳලා කරන්න. ප්‍රශ්නාංක 8 ඉඳලා right 8 වෙනි ගාන ඉඳලා තමයි දරුවනේ වැඩ තියෙන්නේ. ප්‍රශ්නාංක 8. ඇලුමිනියම් ග්‍රෑම් 100යි, යකඩ ග්‍රෑම් 250යි, තඹ ග්‍රෑම් 150යි මිශ්‍ර කර මිශ්‍ර ලෝහයක් තනා ඇත. right බලමු. ගණන් හදපෙන්නත් උස්සන්න බලන්න. අම්මලා තාත්තලාගේ ඉන්න යාත් උස්ස කැමරා ඔන් කරගන්න. දැන් ඔයගොල්ලන්ට තා දවස් 10ක් ඇතුළත විභාගයක් තියෙනවා. ඒක ඔන්ලයින් නෙමේ. ප්‍රශ්න පත්‍ර ගෙනහිලා ලියන්න ඕන. ප්‍රශ්න පත්‍රයි පිළිතුරු ලියන්න කඩදාසිය මයෙන් අරන් යන්න ඕන. අම්මාරි තාත්තාරි සමාධියකට ඇවිල්ලා සත් එකට ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයි පිළිතුරු ලියන කඩදාසිය අරන් ගිහිල්ලා ඒව ගෙදර ඉඳන් ලියන්න ඕන. මම දෙනවා වෙලාවක්. ඒ වෙලාව තුලදී කැමරා ඔන් කරලා උත්තර ලියන්න ඕන. මම කියන වෙලාවට ගෙනත් දෙන්නත් ඕන. නිරෝධායනය වෙන ගෙදරක ඉන්න කෙනෙක් ඉන්න මට ඒගොල්ලෝ කිව්වා මම එයාට ගෙදරට එක ලැබෙන්න සලස්වනවා. හරි? එතකොට වැඩ පිළිවෙලක් හරි ගස්සනවා. ඊටසේ ඔන්ලයින් ඈත දැන්ගෙන ගන්න දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ටත් මම වැඩ පිළිවෙලක් හදන්න. ඒගොල්ලෝ මට කෝල් කරන්න. එයාට වැඩ පිළිවෙලක් හදනවා. ඊට පස්සේ දරු පැටව උත්තර පත්‍ර ලියන වෙලාවක් මම දෙන එක වෙලාවයි දෙන්නේ. ගෙදර දැන් ඉන්නේ. එක වෙලාවයි දෙන්නේ. ඒ වෙලාවෙදී ලියන්න ඕන. වෙන පන්තියක් තියෙනවා පොඩ්ඩක්. ඒක කට් වෙන්න පුළුවන්. ඉතින් සියල්ල එකවයි කරන්න බෑ. හැමදාම විභාග ලියන්න දෙන්නේ නැහැ. එක දවසේ දෙන්නේ ලියන්න. ඒ කියන වෙලාවට විභාග ලියන්න ඕන. මම ඊපස්සේ පේපර්ස් ගලවන්න බෑ. ඒවා පැකට් කරලා තියෙන්නේ. ඒවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ෆොටෝ ගහලා ඊට පස්සේ තමයි මම කියන ඒවාට තමයි ගලවන්නේ. හරිද? ඒවා සීල් කරලා තියෙන්නේ. මොකද නැත්තම් ළමයි දෙමාපියෝ සමහරලා ගිහලා ළමයිට දෙනවා හොයන්නේ බලන්න නැතුව. ළමයි එපාරක විවෘත කරලා බලන විභාගයට කලින් මොනවද තියෙන්නේ කියලා. ඒ විභාග දෙල වැඩක් නැහැ නේ. හොඳේ. දෙමාපියෝ මේක අහන් ඉන්නේ අතස්ස. මම මේ කියන ටික දෙමාපියන්ට වගකීමක් තියෙනවා. ඔබගේ දුවගේ පුතාගේ විභාගේ ගුණාත්මක විභාගයක් පවත්වාගෙන යාම සඳහා උදව් කරන්න. හොඳේ. මෙතෙක් කරපු පාඩම් සියල්ල එනවා. මම රිවිෂන් පේපර් එකකුත් විභාගයට කලින් කරනවා. විභාගයට කලින් රිවිෂන් පේපර් එකකුත් කරනවා. right? එතන විභාගේ ලේසියිනේ. ප්‍රශ්නාංක 8. ගාන රෙඩි වෙන විභාගෙට ඇලුමිනියම් ග්‍රෑම් 100යි. ප්‍රශ්නාංක 8 ඇලුමිනියම් ග්‍රෑම් 100යි. ඇලුමිනියම් වලට කියන්නේ Al. යකඩ ෆෙරස් Fe. යකඩ ග්‍රෑම් 250යි. තඹ කියන්නේ කොපර් Co ග්‍රෑම් 150යි. එහෙම ලියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ සිංහලෙන් ලියන්න ඕනේ. මම පොඩි වෙනසකට එහෙම ලියුවේ. ඇලුමිනියම් ග්‍රෑම් 100යි. ෆෙරස් යකඩ ග්‍රෑම් 250යි. කොපර් ග්‍රෑම් 150යි. මිශ්‍ර කර මිශ්‍ර ලෝහයක් තනලා තියෙනවා. 100යි 250යි 350යි 350යි 150යි ග්‍රෑම් 500යි. මිශ්‍ර ලෝහයේ ස්කන්ධය ග්‍රෑම් 500යි. මුළු ස්කන්ධය ග්‍රෑම් 500යි. එක ඇලුමිනියම් වල ප්‍රතිශතය. ඇලුමිනියම් ප්‍රතිශතය ඔක්කොම ග්‍රෑම් 500යි. ඇලුමිනියම් ග්‍රෑම් 100යි. ගුණ කිරීම 100ට 100. 0.2යි 105න් බෙදුවම 20යි.
ඇලුමිනියම් ප්‍රතිශතය 20%යි. ඒක හරියට උස්සන බලන්න. ඇලුමිනියම් ප්‍රතිශතය 20%ක් කියලා. ඔව්. හොඳ ලකුණක් ගන්න ඉතර ගන්න. හොඳ මේවා එනවා විභාගෙට. මිශ්‍ර කර ඇති යකඩ ප්‍රතිශතය. යකඩ ප්‍රතිශතය. ඔක්කොම ග්‍රෑම් 500යි. යකඩ තියෙන ග්‍රෑම් 250යි. 500න් 250 කියන්නේ භාගයයිනේ. භාගය කියන්නේ කැලිම 150ක් හොඳේ. ගුණ කිරීම 100%. ඒ පිළිබඳ සාමාන්‍ය පොඩි අයිඩියාවක් තියෙන්න ඕන. 500න් 250. උදාහරණයක් 200න් 100ක්. 50න් 25ක්. 8න් 4ක්. කිරීම භාගයක් ආවොත් 125යි. 0.2ට 0.2. 150යි භාගයක් ආවොත් 250 5න් බෙදුවම 50යි. 150යි. රෝමිලක්කම් 3. මිශ්‍ර කර ඇති තඹවල ප්‍රතිශතය. තඹවල ප්‍රතිශතය. ඔක්කොම ග්‍රෑම් 500යි. තඹ තියෙන්නේ ග්‍රෑම් 150යි. ගුණ කිරීම 100%. බිඳුවට බිඳුවක් කැපෙනවා. බිඳුවට බිඳුවක් කැපෙනවා. 150 5න් බෙදුවම 30යි. තඹ ප්‍රතිශතය 30යි. උත්තර තුනම හරියට උස්ස. ලේසිනේ. right. මේ උත්තර පත්‍ර සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ මේකට වැටියුට් එකේ. හරිද? මේ තියෙන්නේ සම්පූර්ණ උත්තර පත්‍රය හදලා තියෙනවා. මේ ෆොටෝස් කරලා මේක PDF කරලා දාන්න විතරයි තියෙන්නේ ඔයගොල්ලෝ. හරි? මේ සම්පූර්ණ මුළු ටියුට් එකේම උත්තර ටික මම හදලා තියෙන්නේ. හරි මේක මම දැම්මනේ අද ටිකක් කියලා දීලා අද දවල් ටිකකින් දාන්නම්. එතකොට උත්තර ටික චෙක් කරගන්න පුළුවන් අර පේපර් එකේ උත්තරයි. මේකේම තියෙනවා තව ප්‍රශ්න ටික. ප්‍රශ්න අංක 9. පන්තියක සිටි පිරිමි ළමයින් පන්තියක සිටි ළමුන්ගෙන් 13ක් ක්‍රිකට් කරනවා. 17ක් පාපන්දු. 20ක් වොලිබෝල්. ක්‍රිකට් කරන අයගේ ප්‍රතිශතය, පාපන්දු කරන අයගේ ප්‍රතිශතය, වොලිබෝල් කරන අයගේ ප්‍රතිශතය. එක ලේසි එකත් මම උත්තර දාන්නම්. එක ලේසිය. ප්‍රශ්නක 10. තිලකසිරිගේ මාසික ආදායම රුපියල් 20000ක්. ඉන් රුපියල් 3500ක් දරුවන්ගේ අධ්‍යාපනයට වැය කළේය. නිමල්ගේ මාසික ආදායම රුපියල් 25000ක්. ඔහුගෙන් 4200ක් දරුවන්ගේ අධ්‍යාපනයට වැය කළේය. දෙදෙනා දරුවන්ගේ අධ්‍යාපනයට වැය කළ මුදල් වල ප්‍රතිශත පිළිබඳ ඔබේ අදහස ලියන්න. right? දෙදෙනාගේ වැය කර මුදල් වල ප්‍රතිශත වල උත්තර ගැන ඔයගොල්ලෝගේ අයිඩියා එක තමයි අහන්නේ. තිලකසිරි. ඒකේ සල්ලි කොටස් 3කට බෙදෙනවා. දෙකකට බෙදෙන්නේ. මොකද්ද? වැය කළ අධ්‍යාපනයට වැය කළ නොකළ මුළු. මේ නොකළ වැය කරන්නේ 3500යි. මුළු ගාන 20000යි. වැය නොකරපු ගාන 16500යි. තිලකසිරි මහත්තයා එයාට ලැබෙන ආදායම එයාගේ පඩියෙන් 3500ක් දරුවගේ අධ්‍යාපනයට වැය කරනවා. 16500ක් වැය කරන්නේ නැහැ. මුළු මුදල යාට හම්බෙන්නේ 20000යි. ඊගාවට නිලම් එයාට හම්බෙන්නේ 25000යි. අධ්‍යාපනයට වැය කරනවා රුපියල් 4200ක්. එයාට හම්බෙන මුළු මුදල 25000යි. 25000න් 4200ක් වැය කරාම වැය නොකරන ගණන එනවා 20800ක්. 20800ක් වැය කරන්නේ. ප්‍රශ්න අහන එක මේ දෙන්න දරුවන්ගේ අධ්‍යාපනයට වැය කර මුදල් වල ප්‍රතිශත ගැන ඔබේ අදහස. නිලම් වැය කළ ප්‍රතිශතය. තිලකසිරි වැය කළ ප්‍රතිශතය. තිලකසිරි වැය කළ ප්‍රතිශතය. පැහැදිලි වෙන්නේ නැහැ නේ. අපරෙන් දෙනවා නේද?
තිලකසිරිට හම්බෙන්නේ 20000යි. එකෙන් අධ්‍යාපනයට වැය කරන 3500යි. ප්‍රතිශතය හොයන 100%න් ගුණ කරනවා. 100%න් ගුණ කරනවා. භාගයක් කරලා 0.2ට 0.2යි 0.2ට 0.2යි 35 දෙකෙන් බෙදුවම 17.5 17.5 ගුවත් හරි 100ට 17.5 එක හරියට උස්ස තිලකසිරි වැය කර ප්‍රතිශතය හරියට උස්ස 17.5 හොඳයි. ඊට පස්සේ නිලාම් වැය කර ප්‍රතිශතය නිලාම් වැය කළ ප්‍රතිශතය අධ්‍යාපනයට 25000ක් හම්බ වෙනවා. එන් 4200ක් වැය කරනවා. ගුණ කිරීම 100%. භාගයක් කරලා 100%න් ගුණ කරනවා. 0.2ට 0.2ක් කැපෙනවා. 0ට 0ක් කැපෙනවා. 420 25න් බෙදන්න. 420 බෙදීම 25. 25 සරක 25යි. දෙකෙන් 5ක් බෑ 12න් 5ක් 7යි. මෙතන තියෙන්නේ 3යි 3න් 2ක් 1යි. බිඳුව ගත්තාම 170ට 25 ඒවා. 25 ඒවා 6ක් 150යි. 150යි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 7න් 5ක් 2යි. 16යි දශම බිඳුවක් ගන්නවා 200ට 8යි. 200යි. 16.8යි 100ට. 16.8යි 100ට. මෙයා 17.5යි. 17.5 කියන්නේ 17.5යි 100ට. ඒක 16.8යි 100ට. පැත්ත වැඩි. 17.5 වැඩි. ඉතල ලියන්න ඕන. එතකොට තිලකසිරි මහතා වැඩි ප්‍රතිශතයක් වැය කර ඇත. තිලකසිරි මහතා වැඩි ප්‍රතිශතයක් වැය කර ඇත. තිලකසිරි මහතා වැඩි ප්‍රතිශතයක් වැය කර ඇත. ප්‍රශ්නාංක 11 මෙහෙම වෙනස් කරගන්න. මිස්ටේක් එකක් තියෙන පොඩ හදාගන්න එක. අඹ ගොඩක ඇති අඹ ගෙඩි ගණන 80කි. ප්‍රශ්නාංක 11 අඹ ගොඩක ඇති අඹ ගෙඩි ගණන 80කි. ඉන් 130ක් ඉදුණු අඹය. අර ප්‍රතිශත ලකුණ වැදිලා නැහැ. ඉන් 130ක් ඉදුණු අඹය. ඉතිරි අමු අඹය. එක ඉදුණු අඹ ගෙඩි ගණන කීයද? දෙක අමු අඹ ගෙඩි ගණන කීයද? එක අය හදන්න. ඒ ගණනයි හදන්න. ප්‍රශ්නාංක 12. බස් රථයක මගින් 90ක් සිටිති. ඉන් 120ක් ද්‍රවිඩ ජාතිකයන්ය. 70ක් සිංහල ජාතිකයන්ය. ඉතිරි පිරිස මුස්ලිම් ජාතිකයන්ය. සිංහල මිනිස්සු කීයක් ඉන්නවද? ද්‍රවිඩ මිනිස්සු කීයක් ඉන්නවද? මුස්ලිම් මිනිස්සු කීයක් ඉන්නවද කියලා අහන්නේ, right? සිංහල ඉස්සරහට ද්‍රවිඩ නේද? ද්‍රවිඩ සිංහල මුස්ලිම්. ද්‍රවිඩය 120යි. සිංහලය 170යි. 20යි 70යි 190යිනේ. ඔක්කොම 100යි. 190ක් වෙන තව 10ක් අඩුයි. 100න් 90ක් අඩු කරාම 10ක් අඩුයි.
10% මුස්ලිම්. බස් රථයේ මගීන් ගාන 90යි. මුළු පිරිස 100%යි. ඒක 90කින් තමයි පෙන්නන්නේ. බස් රථයේ ඉන්න සම්පූර්ණ පිරිස 100%ක් නෙවෙයි කරනවා. ඔක්කොම ප්‍රතිශතයක් විදිහට 100%යි. ඇත්තට වෙන්නේ 92යි. එක සිංහල අයගේ ප්‍රතිශතය. සිංහල අය ගණන 90 බෙදන 100. 90 100ෙන් බෙදුවාම එකක් එනවා. 100ක් කියන්නේ 90 එකක් හොයන. ඒකේ අනුපාතික ගන්න 90 100ෙන් බෙදෙනවා. ගුණ කරනවා සිංහල අය 70ක් නේ. සිංහල අය ඉන්න ගන්න 70ක් කියලා පෙන්නන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. නම්බරක් 63. සිංහල අය 63 දෙනෙක් ඉන්නවා. හරියට සිංහල අය 63ක් කියලා ලැබුණේ අතස්ස. right. රෝම ඉලක්කම් 2 ද්‍රවිඩ අයගේ ගණන. ද්‍රවිඩ ගණන ඔක්කොම ඉන්නේ 90යි. එකක් හොයන්න බෙදන 100. ගුණ කරනවා 70. 70ක් නිසා 90 100ෙන් බෙදලා 70ෙන් ගුණ කරනවා. 90 100ෙන් බෙදන්නේ එකක් හොයන්න. එක් කොටසකට කොච්චරද බලන්න. ද්‍රවිඩ 20 නේද? ද්‍රවිඩ කට්ටිය 20යි. 90 100ෙන් බෙදලා 20ෙන් ගුණ කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. නම්බරක් 2 18 දෙනෙක් කියන ද්‍රවිඩ කට්ටිය. ඒකත් හරියට ඔස්ස ද්‍රවිඩ කට්ටිය 18 දෙනෙක්. right. හොඳයි. හරි දාන්න. රෝම ඉලක්කම් 4. මුස්ලිම් කට්ටිය කී දෙනෙක්ද කියලා හොයන්න. මුස්ලිම් පිරිස 18යි 63 එකතු කරාම 81යි. එතකොට 90ෙන් 80ක් අඩු කරාම 9යි. ඒක හොයන්න පුළුවන්. හරි? නැත්නම් ගණනය කරන්න පුළුවන්. කොහොමද 90 බෙදන 100ෙන් ගුණ කරන 10යි. 10යිනේ. බිඳුවට බිඳුව බිඳුවට බිඳුව කැපෙනවා 9 එකක් 9යි. මුස්ලිම් කට්ටිය 9 දෙනෙක් ඉන්නවා. මුස්ලිම් පිරිස 9යි. ප්‍රශ්න අංක 13. ගුවන් යානයක සිටි මගීන්ගේ මගීන් ගණන 450යි. ඉන් 30ක් ඉංග්‍රීසි ජාතිකයන්. 50ක් චීන ජාතිකයන්. ඉතිරි පිරිස ඉන්දියානු ජාතිකයන්. ඉංග්‍රීසි ජාතිකයන් ගණන කීයද? ඉන්දියානු ජාතිකයන් ගණන කීයද? මේ ගණනත් අදමු. ජන වර්ග 3ක් ගුවන් යානය ගමන් කරනවා. ඉංග්‍රීසි ජාතිකයන්, චීන ජාතිකයන්, ඉන්දියානු ජාතිකයන්. ඉංග්‍රීසි ජාතිකයන් ගමන් කරන 30ක් නේ. චීන කට්ටිය 50යි. මේ දෙක එකතු කරාම 80ක් වෙනවා. 30යි 50යි එකතු 80යි. තව 20ක් ඕනනේ. මුළු පිරිස 100%යි. ඔක්කොම කට්ටිය ගමන් කරලා දින 450. ඔක්කොම වගේ 450ක් ගමන් කරනවා. ප්‍රශ්න අහන එක ඉංග්‍රීසි ජාතිකයන් ගණන. ඉංග්‍රීසි ජාතිකයන් ගණන ඔක්කොම 450යි. 450ක් කියන්නේ 100ක්. එකක් හොයාගන්න බෙදනු 100. ඉංග්‍රීසි ජාතිකයන් 30ක් ඉන්න හන්දා 30ෙන් ගුණ කරනවා. බිඳුව කැපුණම 45ව 3ක් 135. 135 දෙනෙක් ගමන් කරලා තියෙන ඉංග්‍රීසි ජාතිකයන්. හරි? ඊට පස්සේ දෙවෙනි කොටස ඉන්දිය ජාතිකයන් ගණන.
ඉන්ද්‍රිය ජාතිකයන් ගණන ඔක්කොම 450ක් ඉන්නවා. ඒ 450 100ෙන් බෙදන්න ඕන. එතකොට එකක් එනවා. ඉන්ද්‍රිය ජාතිකයන් 20 දෙනෙක් ඉන්න හන්දා ගුණ කරන 20. 450 100ෙන් බෙදලා 20ෙන් ගුණ කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා, බිඳුවට බිඳුව කැපෙනවා. 45ව දෙකක් 90යි. ඉන්ද්‍රිය ජාතිකයන් 90 දෙනෙක් ගමන් කරලා තියෙනවා. ඉන්ද්‍රිය ජාතිකයෝ 90ක් ගමන් කරලා තියෙනවා. ප්‍රශ්නක 14. පන්තියක සිටි ළමුන්ගෙන් 40ක් පිරිමි ළමයිය. පිරිමි ළමයි ගාන 20ක් නම් ගැහැණු ළමයි ගාන කීයද? පන්තියේ ළමා කාණ්ඩ දෙකක් ඉන්නවා. පිරිමි ළමයි, ගැහැණු ළමයි, මුළු ළමයි. මේක අපේ ෂෝට් නෝට් එක. පන්තියේ ඉන්න ළමයි කාණ්ඩ දෙකක්, පිරිමි ළමයි, ගැහැණු ළමයි. ඊටම මේ ඔක්කොම ගත්තාම මුළු ළමයි ගාන ඉන්නවා. 30ක් පිරිමි ළමයි. 30ක් පිරිමි ළමයි. 40ක්. සිටි අයගෙන් 40ක් පිරිමි ළමයි. ගැහැණු පිරිමි ළමයි දෙකොල්ල විතරයි ඉන්නේ. ඔක්කොම 100යි. සම්පූර්ණ ප්‍රමාණය 100යි. මෙතනින් 40ක් අයින් කරාම 60ක් ඉන්න ගැහැණු ළමයි. පිරිමි ළමයි ගාන 20යි. පිරිමි ළමයි ගාන තමයි ඊතලෙ 20යි. ෂෝට් නෝට් එක විදිහට එන්න ඕන. මීට කලින් ගණන් වල මුළු ළමයි ගාන ආවේ. දැන් ආවේ පිරිමි ළමයි ගාන. ඒ කියන්නේ 140ක් 20යි. 140ක් කියන්නේ 20යි. ඔබෙන් අහන්නේ පන්තියේ ඉන්න ගැහැණු ළමයි ගාන කීයද? ගැහැණු ළමයි ගාන කීයද කියලා අහන්නේ. එතකොට ගැහැණු ළමයි ගණන 140ක් කියන්නේ 20 නිසා 101ක් හොයාගන්න. 20 බෙදන 40. 140ක් කියන්නේ 20යි. එහෙනම් 101ක් හොයන්න. මේ 20 40ෙන් බෙදනවා. 20 බෙදන 40. ඒක 101ක් එනවා. 101ක් නෙවෙයි ගැහැණුම ඉන්නේ 160ක්. මෙතන සුළු කරාම ඉන්නේ 1ක් 60ක් හොයන්න. ඒන උත්තරේ ගුණ කරනවා 60. බිඳුවට බිඳුව කැපෙනවා. 4 වරක් 5යි. 5 වරක් 6 30ක් ඉන්නවා. පන්තියේ පිරිලම 20යි ඉන්නේ, ගැහැණුම 30යි ඉන්නේ. 30යි 20යි 50යි. ඔක්කොම ළමයි 50ක් ඉන්නවා. ඉතින් වැරදිද ඔයගොල්ලෝ ඔක්කොම ළමයි ගන්න අහනවනම් 20 බෙදනවා 40. එතකොට 100ට එකක් එනවා. 20 බෙදනවා 40. 100ට එකයි. දැන් මුළු ළමයි පෙන්නන්නේ 100. ගුණ කරනවා 100. බිඳුවට බිඳුව කැපෙනවා. 4 වරක් 5යි. 5 10න් ගුණ කරාම ඔක්කොම ළමයි ගන්න 50යි. 5 10 50යි. එහෙම ඇහුවොත් ඒක හොයන්න පුළුවන්. එකම સિદ્ધාන්තය තියෙන්නේ. නිසා තමයි මේ સિદ્ધාන්ත විශ්වාස කරන්න ඕන. තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. තේරුම් ගන්න අපි විශ්වාස කරන්න ඕන. මේක කිහිපයකට සත්‍ය වුණා. සා ඒ වගේ ඕන දෙයකට මේක අපිට සපෝට් කරනවා කියලා විශ්වාස කරන්න ඕන. දැන් ගොඩක් ළමයි හිතන්නේ අනේ මට ඒක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම හිතන්න එපා. දැන් උදාහරණයක් විදිහට ලිපෙන් බාලා දිනෝ අම්මා පරිප්පු හොද්දක් හදලා තියෙනවා. පරිප්පු හොද්ද ලිපෙන් බාලා දුන් දානවා. අල්ලලා බැලුවම හට්ටිය ඇල්ලුවම අත පිච්චෙන රස්නේ. දුන් දානවා නම් හට්ටියත් රස්නේ. පරිප්පු හට්ටිය දුන් දානෝ හට්ටිය රස්නේ. ආම බත් හට්ටිය ලිපෙන් බාලා තියෙනවා. රයිට්. බත් හට්ටිය දුන් දානවා. පොඩ හට්ටිය අල්ලලා බැලුවා ඒකත් අත පිච්චෙනා වගේ රස්නේ. සරයි. අම්ම කරල වෑංජනයක් හදලා තියෙනවා. කරල වෑංජනයක් දැන් ලිපෙන් බාලා තියෙනවා. කරල වෑංජනේ දුන් දාන පේන. පොඩක් ඔකට හට්ටිය අල්ලලා බැලුවාම ඒ හට්ටියත් රස්නේ. දැන් හට්ටි තුනක් අල්ලලා බැලුවා. හට්ටි තුනම රස්නේ. ඊට පස්සේ අම්ම මාළු මිරිස් වෑංජනයක් හදලා තියෙනවා. ඒකෙත් දුම දානවා. ඒක රස්නේද කියලා බලන්න අල්ලලා බලන්න ඕනේ. දැන් තුන් වර්ගයක් අල්ලලා බලලා ඉගෙන ගත්තා. තුන් වර්ගයක් අල්ලලා බලලා ඉගෙන ගත්ත මොනවද? බත් හට්ටිය දුන් දාන රස්නේ.
සරල ව්‍යංජනය දුන් දාන රස්නේ. පරිප්පු ව්‍යංජනය දුන් දාන රස්නේ. දැන් අම්මා එළියට අරගෙන තියනවා තව ව්‍යංජනයක්. හරිද? ඒකත් දුන් දානවා. අල්ලලා බලන්න ඕනේ නැහැ. දැන් අපි දන්නෝ ෂුවර් එකට මොකක්ද රස්නේද කියලා. අපිට තේරුම් ගන්න ඕන. ඒක අපි තේරුම් ගන්නේ නැති තාක්කල් මට ඒක තේරෙන්නේ නැහැ කිය හිටියොත් කවදාවත් අපිට ඉගෙන ගන්න බෑ. අපි යම්කිසි පොදු සත්‍යයක් දැකලා ඒ සත්‍යය විශ්වාස කරන්න ඕන. ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. කිහිපයකට සත්‍යයක් දැක්කහම ඒ જાතිය ඕනෑකට සත්‍යයක් කියලා තේරුම් ගන්න ඕන. තමන්ම තමා කරගන්න ඕන. කවුරුවත් එක්ක කරලා දෙන්නේ නැහැ. එහෙම තමන් තුළට ඇතිවන විශ්වාසය තමයි ඔබේ අධ්‍යාපනය කියලා කියන්නේ. ඔබට ඇති වෙන්න ඕන විශ්වාසයක්. ඒ විශ්වාසය ඔබ තුළ ජනිත කරගන්න ඕන ඔබමයි. ඒ වෙනුවෙන් කැපවීමක් කරලා මනස සංයමයක් අවශ්‍යයි. ඒකට ඔබේ ශාරීරික අවයවයන් පහක් එකතු වෙනවා. ශාරීරික අවයවයන් පහක් එකට එකතු කරලා තව ඔබ නොපෙනෙන අවයවයකින් ඒ පහ ගැට ගන්නවා. මොකද්ද අවයව පහ? ඇස. ඇසේ සංවේදී බව අවශ්‍යයි. කන හොඳට බලන්න ඕන. හොඳට අහන් ඉන්න ඕන. වෙන මොකුත් වැඩ ගැන හොයන්නේ බලන්නේ නැහැ. හොඳට බලන් ඉන්නෝ. හොඳට අහන් ඉන්නෝ. ඇස, කන, නාසය. නාසය ගැන අවබෝධයෙන් ඉන්න ඕන. දැන් පන්තියේ පාඩමක් යාළුවෝ එකතුලා අපි පාඩමක් කරනවා. එක යාළුවෙක් කරන්නේ පන්තියේ හරහා අලියෙක් යවනවා. ඩොං ගාලා. පන්තියේ අලියෙක් යවපු ගමන් සද්ද වෙනස් වුණා. ගඳක් ආවා. දැන් රායත් දාගත්තා. ඔන්න උගන්නපු පාඩම දැන් ඉවරයි. ඔක පන්තියේ මැදින් අලියෙක් ගියා. දැන් පට්ට ගඳයි පන්තියම. ඊට පස්සේ ඔන්න අපි ඉගෙන ගන්න අරමුණ වෙනස් වුණා. අපේ ඉගෙනීම සාර්ථක වෙන්න නම් ඒ කාරණා වෙන්න ඕන. මේ හොඳට පාඩම අහන් ඉන්නවා. අම්මා කුස්සියේ ලෝලු පුච්චනවා දැන්. පිච්චනවා දැන්. අම්මාගේ මොනවා හරි වැඩකට ගිහලා දැන් ඔන්න මොනවා රොස් වෙනවා. ඕගොල්ලෝ දැන් කැස්සත් හැදෙනවා. ගඳකුත් එනවා. ඔන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ අහන් ඉන්න අරමුණ වෙනස් වෙලා යනවා. නහයේ සංවේදීභාවය අත්‍යවශ්‍යයි. ඔබගේ ඉගෙනුම් පරිසරය කෙරෙහි නහයේ දෙන සංවේදීභාවය අත්‍යවශ්‍යයි. මොනවා හරි සුවඳක් ගඳක්. එහෙම නැත්නම් ඔන්න කාමරයට ඇවිල්ලා අයියා හරි අක්කා හරි කොහේ යන ගහන සෙන්ට් එකක් ක්‍රීෂ් ගාලා සෙන්ට් එකක් ගහගත්තා. ඒ සුවඳ හමාගෙන එන ඔබ ඉගෙන ගන්න තැනට. ඒ සුවඳ දැනීම අර ඔබට ආකර්ෂණය වෙනවා. එලා මේ කියන දේවල් ඔබගේ හිතෙන් ඈත් වෙලා යනවා. ඔබගේ අධ්‍යාපනයේ සාර්ථක වෙන්න ඇස පෙරිල වැඩක් නැහැ. බලන් ඉන්න ඕන. ඇසෙන් බලන් ඉන්න ඕන. කනෙන් ඇහිලා වැඩක් නැහැ. සවන් දෙන්න ඕන. අම්මා පොල් ගාන කුස්සියේ සද්දය ඇහෙනවා සමහරවිට. පොල් ගාන සද්ද ක්‍රාං 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 ගාලා ඇහෙනවා. සමහරවිට විදුලි පංකාවේ සද්දය ඇහෙනවා. අපි ඒව ගැන අහන් ඉන්නේ නැහැ. ටීචර් කියන කාරණා ගැන තමයි අහන් ඉන්නේ. ටීචර් කියන එක ඇහිලා පොල් ගාන එක අහන් ඉඳලා හරියන්නේ නැහැ. සමහරු කරන්නේ සින්දුව අහන් ඉන්නෝ ටීචර් කියන එක ඇහෙනවා. අහන් ඉන්නෝ ඇහෙනවා. දැන් ඔබට මේව පේනවා. නමුත් දැන් මේ වෙලාව මේ දිහා බලන්නේ නැහැ. බලන්නේ ටීචර් කට දිහා. ටීචර් මොනවද කියන්නේ කියලා බලන් ඉන්නේ. මේ බලන් ඉන්නෝ මේව පේනවා. පෙනීම සහ බැලීම දෙක. පේන්න නම් ඔබ මේ දිහා බලන් ඉඳලා විතරක් මදි. මුළු ශරීරයම බලන්න ඕනේ දිහා. ඔබගේ ඇස අවශ්‍යයි. ඔබේ කන අවශ්‍යයි හොඳට ඉගෙන ගන්න. ඊගාවට නහයෙන් එන සුවඳ අවශ්‍යයි. ඔය අතරේ සාක්‍රේදන චුයින් ගම් එක අරන් එමෙහිට මේසයට කරලා කොල්ල ගලවලා ඔල ඔබාගෙන හපරු. අඹුරු රස හොත් එක්ක පට්ට රසයිද. හරි අඹුරු රස හොත් එක පට්ට රසයිද. ඕන්න මනස වෙනස් වුණා දැන් ආයි. දැන් රස කෙරෙහි ආකර්ෂණය ඇති වුණා. ඉගෙන ගන්න දෙයට තියෙන ආකර්ෂණය අඩු වුණා. එයත් බලපාන ඔබට.
සාහිත්‍ය අවශ්‍යයි රස. ඒ රසට වහල් වුණොත් ඉගෙන ගන්න වෙලාවේ අධ්‍යාපනය විනාශ වෙලා යනවා. මොනවද? ඇස, කන, නාසය, දිව. ඊට පස්සේ මේ කොණ්ඩ ගහේ පටන්ගෙන යටිපතුල දක්වා තියෙන මේ පංචස්කන්ධය සහිත ශරීරය ඇස, කන, නාසය, දිව, ශරීරය. ශරීරයේ කොයි වාරි ඇවිල්ලා මధుරයට දෙනවා ෂොට් එක. කනෝ ෂොට් එක. අදලා බලන්න මේ මූ මැරලාද කියලා ලේත් තියෙන. පාර ලේ දැක්කා මූ මගේ ලේත් දීලා. පේනවයි මගේ හැටි. වයින්යි පාර. අන්න ටීචර් උගන්න ඔක්කොම දැන් මතක නැහැ දැන් මధుරවත් එක වයිරෙන් ඉන්නේ. ඒ මාදිවට මැස්සොත් වහන මැස්සොත් එලවනවා. ශරීරයට මැස්සෙක් වහුවා මැස්සත් එලවනවා. ඉතින් මේ ශරීරයට ඇති වෙන ආවේදන වේදනාව ඒ මොනවා හරි දේවල් අරහා ඔබගේ මනස වෙනස් වෙනවා. ඔබගේ ශරීරයේ කොහේ හරි තැනකට ඇති වෙන වේදනාවක් තෘප්තියක් කරහා කොහේ හරි දදයක් තියෙන කකුලක කොයි වාරි කුෂ්ඨයක් තියෙනවා. මොකද දැන් මේ අතින් ලියනවා ඒ අතින් දදේ කහනවා. තුවාලේ කසනක මාර සනීපයක් එන්නේ. කසල ඉවර වෙලා අත ගත්ත විතරේ අධික වේදනාවක් එනවා. ඔන්න ශරීරය විසින් ඔබගේ අධ්‍යාපනය විනාශ කරලා දානවා. මේ කියන සියලු කාර්යයන් සංසුන් කරගත්තොත් මధుර වෙන්නේ නැතුව තම පරිසරය හදා ගන්න ඕන. හරි? මధుර කොයිලයක් පත්තු කරලා හරි එහෙම නැත්නම් පැංගිරි තෙල් ටිකක් කියලා හරි නැත්නම් ඔබ ඉගෙන ගන්න තර දුම් මොනවා හරි අල්ලලා හරි පරිසරය හදා ගන්න ඕන. තුවාලයක් තියෙනවා බෙහෙත් දා ගන්න ඕන. චුයින්ගම් එකක් නොකා ඉන්න ඕන. ගඳ සුවඳ වැඩි දැනෙන්නේ නැත්තට ඉන්න ඕන. එවැනි පරිසර තත්ත්වයන් උදා නොවෙන්න ඕන. මේ වටපිටේ අනම්මනම් නොපෙනෙන්න තියෙන්න ඕන. හරිද? අනම්මනම් සිද්ධු සද්දපද නැහිලා තියෙන්න ඕන. දැඩි අරමුණක ඉන්න ඕන දක ඉගෙන ගන්න ඕන. ඒ ඔක්කොම තිබුණත් තරන්නේ මේ යන අතරේ දැන් මතක් වෙනවා දැන් ඔක්කොම හරි මధుරොත් නැහැ. පේනොත් හොඳයි. ඇහෙන්නෙත් නැහැ අනම්මනම් ශබ්ද. හරිද? කටර මුකු රස දැනෙන්නෙත් නැහැ. ගඳ සුවඳක් නැහැ. ඔක්කොම ඉන්න අතරේ මතක් වෙනවා මේ ඊයේ මේ කාපු කෑම මාර ෆ්‍රයිඩ් රයිස් එක මොකට සීරි සෝපිරි ඒ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවනම් හිතෙන් ෆ්‍රයිඩ් රයිස් කරනවා තාත්තාට ෆ්‍රයිඩ් රයිස් ගෙනේ දන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නැන්දා චොකලට් වර්ගයක් එවලතර මාර චොකලට් ඕස්ට්‍රේලියාව මාර ලස්සන ඇතිනේ ඇමරිකාවත් එහෙම ඇති මට කවදා හරි ඇමරිකාව යන්න නැත්තම් ඇමරිකාවේ ඒන්ජල් දියැල්ල තියෙනවා හරි මිචිගන් වික්ටෝරියා ඒ වගේ ලොකු ජලාශ තියෙනවා මාර රසන ඇති කවදා හරි මං කාර් එකක් ගන්නවා ඕන දැන් මනස වෙනස් අර ඔක්කොම හොඳයි මනස වෙනස් මනස යනවා වෙනහකට ඒ අතරේ ගණන් පන්තියෙන් පස්සේ දැන් ඊළඟට විද්‍යා පන්තියක් තියෙනවා විද්‍යා පන්තියෙන් පස්සේ දෙමළ පන්තිය තියෙනවා ඉගෙන ගන්නවා අනේ ඉවරයක් නැහැ කොච්චරම අනේ මන්ද අපිට කිසි දෙයක් නැහැ මේ කොරෝනා ඇවිල්ලා කොරෝනා රොසලිනා ඇන්ජෙලා නලලලා අර සින්දු පොතේ අතර හිතේ මවා ගන්නවා දැන් මනස වෙනස් වෙලා අවයව පහම සංවේදී යටි හිතෙන් ගිහිලිනේ වෙනහක යටි හිරයක් අපු හීනයක් දැකලා මතක් වෙලා සීනෙන් වේනෝ දැන් හීනේ දියැලි උඩින් ගමන් කරන දඩු මොනරෙන් යනවා එකපාර ඩොග් ගාලා වෙනන්න හැට ගණන් පන්තියේ නේ සර් උගන්වගේ ඔන්න මතක් වෙනවා ගණන් පන්තිය මනස වෙනස් වෙනවා ඒත් ඉගෙන ගන්න බෑ සෝ දක්ෂ වෙන්න ඕන අර කියන කාරණා පහ සංසුන් කරගෙන මනසත් සංසුන් කරගෙන මේ කියන කාරණා කෙරේ හිත පහදවාගෙන වැඩ කරන්න එහෙම වුණොත් තමයි ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඉගෙන ගන්න දේ විශ්වාස වෙන්න එහෙමයි එහෙම නැති තාක්කල් අපි ඉගෙන ගන්න දේවල් විශ්වාසයෙන් ඉගෙන ගන්නේ නැහැ. තමන් මේ දේවල් කරන්න නම් තමන් තුළ විශ්වාසය ගොඩනගෙන්න ඕන. තමන් තුළ විශ්වාසය ගොඩනගෙන නැති තාක්කල් තමන්ට මේක බෑ කියලා හිතන තාක්කල් කොහෙත්ම පුළුවන් වෙන්නේ නැහැ. යම් දෙයක් කිහිපයකට සත්‍යයක් නම් ඒ જાතිය ඕනේකට මේක ඇත්තක් කියලා ඔබ තීරුම් අරන් වැඩ කරන්න හිතට ගන්න ඕන. එහෙම නැත්නම් මේවා කවදාවත් සාර්ථක කරගන්න බෑ නම. හොඳේ? ඒක හොඳට තේරුම් ගන්න. හයි. දැන් ටික හරිනේ? හරි. ඊගාවට තව ගානක් කරමු. ප්‍රශ්න අංක 25.
දුම්රියක සිටින මගීන්ගෙන් 30% ඉංග්‍රීසි ජාතිකයන්ය. හරි මధుරය කියලා මාවත් කනවා යන හරි ඉංග්‍රීසි ජාතිකයන්ය. ඉංග්‍රීසි ජාතිකයන් ගණන 120ක් නම් දුම්රියේ සිටි මුළු පිරිස කීයද? ඉංග්‍රීසි ජාතිකයන් ඉංග්‍රීසි නොවන අය ඉංග්‍රීසි ජාතිකයන් 30%යි. ඉංග්‍රීසි නොවන අය 70%යි. මුළු පිරිස 100%යි. සම්පූර්ණ පිරිස 100%යි. මේ පළවෙනි පේලිය යන්නේ percentage වලට. ගාන කියනෝ ඉංග්‍රීසි ජාතිකයන් ගාන 120යි. ඉංග්‍රීසි ජාතිකයන් ගාන 120යි. මුළු පිරිස අහන්නේ. මෙන්න මේක තමයි අහන්නේ. මේ දෙක තමයි සසදන්නේ. මුළු පිරිස 120 බෙදනෝ 30. 30ක් කියන්නේ 120 නම් කොටස් 30ක් 120යි. කොටස් එකක් හොයන්න 120 30ෙන් බෙදනවා. මුළු පිරිසට කොටස් 100ක් අයිති. ප්‍රතිශතයට 100ක් අයිති. මුළු පිරිස හොයන්න ගුණ කරන 100. බිඳුවට බිඳුව කැපෙනවා. 3 1යි 3 4යි 4 ගුණ කිරීම 100 400යි. මුළු පිරිස 400යි. right දෙම නවත්තනවා. හරිද? අනිත් එක උත්තර පත්‍රය සම්පූර්ණයෙන්ම දානවා. ටික හදන්න ඕන. උත්තර පත්‍රය සම්පූර්ණ දානවා. හදන්න ඊට පස්සේ බැරිව තියෙන මම මැසේජ් එකක් දාලා මේවයි කියලා දෙන්න කියන්නකෝ. ඒවයි කියලා දෙන්නම්. right අපි අද යනවා අලුත් පාඩමකට. දිනේ දාන තියරි වැඩ කරන පොතේ තියරි ලියන පොතේ දිනේ දාන්නකෝ. තියරි පොතේ දිනේ දාන්න. අද රාත්‍රියේ නිින්ද නොයන රැපන්තිය තියෙනවා. right මාතෘකාව කුලක right කුලක ගැන ඉගෙන ගත්ත ගිය අවුරුද්දේ. කුලකයක් කියන්නේ මොකක්ද කියලාත් ඉගෙනගෙන තියෙන්නේ. හරි? කුලකයක් කියලා කියන්නේ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. හරි? පහසුවෙන් වෙන් කරගත හැකි ද්‍රව්‍ය සමූහයකට කුලකයක් කියලා කියනවා. පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ද්‍රව්‍ය සමූහයක්. වෙන් කරන්න පුළුවන් වෙන්න ඕන. හරි? සීමාවක් දාලා තමයි වෙන් කරන්නේ. අපේ ගෙදර සුරතල් සතුන් කුලකය. අපේ ගෙදර සුරතල් සතුන් කුලකය කවුද? පූසා, බව්වා, සැලලිහිණිය, ගිරාපොතකය. අපේ ගෙදර සුරතල් සතුන් කුලකය. right? අපේ ගෙදර සමාජීය කුලකය. අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මම, ඌනා, නේ, කරපොත්තා. ඒගොල්ලෝ අපේ ගෙදර සමාජිකයෝ නෙමෙයි. කවුද එන? අම්මා, තාත්තා, අයියා, අක්කා, ආච්චි, අම්මා, සීයා, නංගි, මල්ලි සමාජිකයෝ. ඒගොල්ලෝ වෙන් කරගන්න පුළුවන්. අපේ අම්මයි එහා ගෙදර ආන්ටි මාරු වෙන්නේ නැහැ. අපේ අපොච්චයි එහා ගෙදර අංකලුයි මාරු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන් කරගන්න පුළුවන්. තමන්ට තමන්ගේ තාත්තා බලා ගන්න පුළුවන්. right? පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. අපේ ගෙදර බව්වයි එහා ගෙදර බව්වයි වෙන් කරන්න පුළුවන්. එහාට ඔස්සන අඳුර ගන්න පුළුවන් අය. ඔබේ බව්වයි එහා ගෙදර බව්වයි වෙන් කරගන්න පුළුවන්. පටලැවෙන්නේ නැහැ. අපේ පූසයි එහා ගෙදර පූසයි වෙන් කරගන්න පුළුවන්. අපේ ගෙදර කියන්නේ ඒකයි. පාසුවේ 0.10 අතර ඉරට්ටි සංඛ්‍යා. 0.10ත් අතර තුවාම සීමාවක් තියෙනවා. වෙන් කරන්න ගන්න ඉරට්ටි සංඛ්‍යා. 0.10 ඉරට්ටි සංඛ්‍යා. 2 4 6 8 2 4 6 8 හරි 3 සිට 9 තෙක් 3 ගුණාකාර 3 සිට 9 තෙක්
3 6 9 9 තේ 3යි 9යි අතර 3 ගුණාකාර 3යි 9 අතර 3 ගුණාකාර කියන්නේ 3 ගන්නත් බෑ 9 ගන්නත් බෑ 3යි 9 අතර 3 ගුණාකාර 3 බෑ 6 විතරයි තියෙන්නේ 6 විතරයි තියෙන්නේ ඒතර කුලකයක් ලියන්න පුළුවන් විදිහ ඉගෙන ගත්තා කුලකයක් ලියන්න පුළුවන් විදිහ කුලකයක් ලියන්න පුළුවන් විදිහ තුනක් ඉගෙන ගත්තා එකක් වගන්තියකින් විස්තර කරලා ලියන්න පුළුවන් කැපිටල් A සමානයි 1 5 4 නිකිල සංඛ්‍යා 1 5 4 නිකිල සංඛ්‍යා මේ වගන්තියකින් විස්තර කරලා ලියන සීමාවක් තියෙන්න ඕන කුලකයට 1 5 4 අපේ ගෙදර අපේ ගමේ අපේ පාසලේ වගේ සීමාවක් දානවා සීමාවක් අපේ පාසලේ ගුරුවරු කුලකය අපේ පන්තියේ ළමුන් කුලකය සෝමසිරි නිමල් කරුණාරත්න ඇසල වජිර නිමල් තෙන්නකෝන් අමරදාස සෝමදාස කමලදාස වෙන් කරගන්න පුළුවන් රයිට් එතකොට ඒ අපේ කියලා වෙන් කරගන්න අපේ 1 5 4 මොනවද නිකිල සංඛ්‍යා අපේ පාසලේ ළමුන් කුලකය අපේ පන්තියේ ඩෙස්පොටු කුලකය මොනවද කියලා වෙන් කරනවා අපේ පන්තියේ ගුරුවරු කුලකය අපේ පන්තියේ ළමයි කුලකය කියලා වෙන් කරන නමක් තියෙන්න ඕන සීමාවක් තියලා වෙන් කරගන්න පුළුවන් දේවල් සීමා යම් සීමාවක් තුල පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් දේවල් කුලක කියලා හඳුන්වනවා සමහර ඒවාට සීමාවක් නැහැ නිකිල සංඛ්‍යා තුනේ ගුණාකාර එමත් කුලක තියෙනවා සීමාවක් නැහැ සීමාවක් නැහැ 3 6 9 12 30 දාලා අනන්තය දක්වා ලියන්න පුළුවන් 33ක් දාලා පිළිවෙල ඒ විදිහට හරි මේ කුලකයක් වගන්තියකින් විස්තර කරන විදිය ඊට පස්සේ අපට පුළුවන් මේ කුලකය ලැයිස්තුවක් හදලා අවයව ටික ලියන්න ලිස්ට් එකක් හදනවා 1 5 4 ගුවම එක ගන්නත් බෑ පහ ගන්නත් බෑ 2 3 4 පූර්ණ සංඛ්‍යාවල එතකොට ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් මේවා ධන සංඛ්‍යා නිසා මේ අතර ඍණ සංඛ්‍යා නැහැ නිකිල ඍණ වෙන්නත් පුළුවන් නිකිල කියන්නේ සියලුම ධන පූර්ණ සංඛ්‍යාවලට සියලුම ඍණ පූර්ණ සංඛ්‍යාවලට සහ බිඳුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන නිකිල ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ නිකිල බිඳුවත් ඇයිති හා මේ ලැයිස්තුවක් හදලා ලියන විදිය ඊට පස්සේ පුළුවන් මේ ටික වෙන් රූප සටහනක දක්වන්න මේ විදියට වෙන් රූප සටහනක දක්වන්න පුළුවන් 2 3 4 මේ රවුමක් වගේ ඇඳලා මේ විතර ඊතලයක් දාලා ලියන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතා ටික මෙතරම්ම දියුණු කරේ ජෝර්ජ් වෙන් කියන කෙනා ජෝර්ජ් වෙන් කුලක ලෝකෙට ඇත්තටම හඳුන්වලා දුන්නේ ජෝන් කැන්ටර් කියන කෙනෙක් ජෝන් කැන්ටර් තමයි ලෝකෙට කුලක හඳුන්වලා දුන්නේ ජෝන් කැන්ටර් මේ ජෝන් කැන්ටර් තමයි කුලක හඳුන්වලා දුන්නේ පසු කාලීනව ජෝන් වෙන් කියන කෙනා වෙන් සටහන් කියන මෙන්න මේ සංකල්පය හොයලා කුලක ටිකක් අර විධිමත් කරා අතීතයේ ඉස්ති ගණිතඥයෝ තමයි විවිධ ජ්‍යාමිතික සිද්ධාන්ත හොයාගත්තේ ඒගොල්ලෝගෙන් ප්‍රබලයි තේලීස් සහ පයිතගරස් තේලීස්ගේ හොඳම ගෝලයා පයිතගරස් තේලීස් සහ පයිතගරස්ගේ බොහෝ සොයා ගැනීම පිළිවෙලකට ලියන්න පටන් ගත්තේ කවුද යුක්ලිඩ් කියන ශ්‍රේෂ්ඨ ගණිතඥයා යුක්ලිඩ් එතකොට යුක්ලිඩ් තමයි මේ දේවල් පිළිවෙලකට නිර්මාණය කරගත්තේ ඒ වගේ මේ කුලකවල කැන්ටර් ගෙන ආපු කුලක න්‍යාය ජෝන් වෙන් තමයි විධිමත් කරේ නිසා කැන්ටර් සොයාගත්තා වෙන් ලෝකෙට මේ ප්‍රසිද්ධ කරා රයිට් කුලක වාදය ඉදිරිපත් කළා මෙයා ලෝකෙට මේක ඉදිරිපත් කරා නිසා මේ දෙන්නම කුලකවලදී අපි සිහි කරන්න ඕන නොමියන මිනිස්සු කැන්ටර් සහ වෙන් නොමියන මිනිස්සු ඔවුන් ඒ සොයාගත්ත සොයා ගැනීම අදත් ඔබගේ බුද්ධිය වර්ධනය කරන්න හේතු සාධක වෙනවා දැනුම වර්ධනය කරන්න හේතු සාධක වෙනවා නිසා අපි නිතරම ඒ මතක් කරන්න ඕන කවදාත් ඔබට ඔබගේ අම්මා තාත්තගෙන් පිට ගමනක් යන්න බෑ ඔබ ගෙදර රස කෑමක් කෑවත් අම්මා තාත්තා මතක් වෙන්න ඕන කොයි වෙලාවක හරි ගෙදර රස කෑමක් කෑවත් අම්මා තාත්තා මතක් වෙන්නේ බෝ නිර්මාණය කරේ ඔබගේ මාව සහ පියා ඔයාලට එළියේදී කෑමක් හම්බුනත් අම්මා තාත්තා මතක් වෙන්න ඕන අනේ අපේ අම්මට චුට්ටක් දෙන්න පුළුවන් වුණා නම් තාත්තට චුට්ටක් දෙන්න පුළුවන් වුණා නම් කියලා හිතෙන්න ඕන
ඔබගේ මව සහ පියා අමතක කරන්නේ නැතුව වැඩ කරන්න හිතර ගන්න. මව සහ පියා තමයි ඔබගේ ආරම්භක දෙදෙනා. හැදූ මවත් හරි වැදූ මවත් ඒකම ඔබගේ පියාත්. ඒක හොඳට මතක තියාගන්න ඕන. හරි. අපි ළමයි මෙහෙම මේ කුලකයක් ලියන්න පුළුවන්නේ. ඒ ලියන්න පුළුවන් කුලකයේ අවයව ගාන ලියන්න පුළුවන්. අපි අද ඒව තමයි සාකච්ඡා කරන්නේ. අවයව ගණන. මම එහෙම ප්‍රශ්න කිහිපයක් දෙන්න. ඒක ඇත්තෙන්ද සාකච්ඡා කරමු. ලියන අද ප්‍රශ්නාංක 1. අද ප්‍රශ්නාංක 1 පහත එක් කුලකයේ අවයව ගණන ලියන්න. පහත එක් කුලකයේ අවයව ගණන ලියන්න. පහත එක් කුලකයේ අවයව ගණන ලියන්න. රොමිලක්කම් 1 කැපිටල් A සමානයි 1 2 3 4 5. කැපිටල් A සමානයි 1 2 3 4 5. දැන් ඒ කුලකේ අවයව තියෙනවා 1 2 3 4 5ක් තියෙනවනේ. මේ අවයව පහ නිකම්ම ලියන්නේ අවයව ගන්න 5යි කියලා. ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. සිම්පල් n වරහණක් ඇතුලේ a සමාන 1 2 3 4 5යි. n සමානයි 5යි. අවයව ගන්න 5යි. කුලකේ නම a. ඒ කුලකේ අවයව පහක් තියෙනවා. රොමිලක්කම් 2 කැපිටල් B සමානයි චිත්‍රා ईशा आशा माशा अमाशा. लियන්න බලන්න. කැපිටල් B සමානයි චිත්‍රා ईशा आशा माशा अमाशा. right. එහෙනම් NB අවයව ගාන ලියන්නේ NB සමාන 1 2 3 4 5. NB සමානයි 5යි. රොමිලක්කම් 3 කැපිටල් C සමානයි A B C D E F G. A B C D E F G. අවයව ගණන ලියන්න ඕන. right. ළමයි අවයව ගණන NC 1 2 3 4 5 6 7. NC සමානයි 7යි. right. NC සමානයි 7යි. රොමිලක්කම් 4 කැපිටල් D සමානයි
බිංදුවත් 10ත් අතර හතරෙහි ගුණාකාර කැපිටල් D සමානයි බිංදුවත් 10ත් අතර හතරෙහි ගුණාකාර වගන්තියක්නේ හතරේ ගුණාකාර පේන්නේ නැහැ හතරේ ගුණාකාර ටික පේන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ එක මතු කර ගන්න ඕන D සමානයි 4 8 4 ගුණාකාර මේ අතර තියෙන්නේ 4 8යි විතරයි මොන 4 ගුණාකාර අවයව ටික මතු කරගත්තා දැන් අවයව ටික මතු කරගත්තා හන්දා ඔබට පුළුවන් අවයව ගණන ලියන්න බලන්න අවයව ගණන අවයව ගණන මතු කරගත්තා අවයව ගණන ලියන්න රොමිලක්කම් 6 කැපිටල් E සමානයි තුන් මිලියන 752,075 3 මිලියන 752,075 ලිවීමට ගන්නා ඉලක්කම් ඔයගොල්ලෝ දන්නවා කුලකයක එක ඉලක්කමක් නැත්නම් එක අවයවයක් ගන්න පුළුවන් එක වතාවයි එක අවයව අපි හතේදී කරේ එක අවයවයක් එක සංකේතයක් ගන්න පුළුවන් එක වතාවයි එක අවයවයක් එක වතාවක් ඉස්සෙල්ලා ගන්න මේ කුලකේ අවයව ටික ලැයිස්තුවක් හදලා ලියා ගන්නවා අවයව ටික ලැයිස්තුවක් හදලා ලියාගෙන ඊගාට උත්තර ලියන්න අවයව සියල්ල ලැයිස්තුවක් හදලා ලියා ගන්න කලින් ගානේ ND යහන්නේ ND අවයව ගණන 1 2යි අවයව ගණන 2යි කලින් ගන්න රොමිලක්කම් 5 එක හරියට අවයව ගණන 2යි කියලා ලියපුවයි ඔව් අවයව ගණන තමයි අහන්නේ හොඳයි හරි දාන්න දැන් මේකෙත් අවයව ගණන ලියන්න ඕන ඉස්සලා අවයව ටික ලියනවා එක අවයවයක් එක වතාවයි ලැයිස්තුව 3 7 5 2 බිංදුව 7යි 5යි ආයෙ ලියන්න මේක පාරක් ලියලා තියෙන නිසා 7යි 5යි එකපාරක් ලියපු නිසා නැවත ලියන්න බෑ. ආන්නේ අවයව ගන්න සිම්පල් N E අවයව ගණන 1 2 3 4 5යි අවයව ගණන 5යි. හරියට උස්ස අවයව ගණන 5 කියන එක හරියට උස්ස රයිට් හොඳයි. හරියට දාන්න රොමිලක්කම් 7 රොමිලක්කම් 7 कैपिटल T समानाई P I डबल N A K A T Y A W A डबल T H W A डबल T H A යන වචනයේ අකුරු පින්න කැටිය වත්ත තනි වචනයක් පින්න කැටිය වත්ත යන වචනේ අකුරු කුලකය පින්න කැටිය වත්ත කියන වචනයේ අකුරු කුලකය අවයව ලැයිස්තුවක් හදලා ලියන්න තමන්ට ඇත්තටම සිග්නල් තියෙන අය කැමරා ඔන් කර ගන්න ඕන. ඇත්තටම සිග්නල් නැත්නම් තමයි ඔෆ් කරන් ඉන්නේ. ඒව දෙමව්පියෝ බලන්න ඕන හොඳේ. තමන්ට ඇත්තටම සිග්නල් තියෙනවද නැද්ද කියලා බලන්න ඕන.
මලිත් රශ්මික සිග්නල් නැද්ද වැඩ ඇත්තටම? යෝසිත යෝජි යෝසිත අතොස්ස කවුද ළඟ ඉන්නේ? කතා කරන බලන්න. කතා කරන්න. කොතාම ආවේ නැහැ කවුරුවත්. එක කරන් එන කවුද පෙන්නනම ආපු කෙනෙක්? ඔව් රයිට්. දැන් අම්මා තාත්තා දාව යෝසිත. මම කැමරා මයික් ඔන් කරා ඔයාගේ. ඔව් කවුද ආවේ? යෝසිත කවුද ළඟට ආවේ? අම්මා. ඔව් රයිට්. ඇයි යෝසිත කැමරා ඔෆ් කරන් හිටියේ? සිග්නල් මදිද? දැන් තියෙනවා සිග්නල්? අඩු වැඩි වෙනවද? අඩු වැඩි වෙනවද පුතේ? ඔව් සර් එකපාරක් කට් වුණා ඒක. හරි එහෙනම් සිග්නල් අඩු නම් ඔෆ් කරලා තියන්න පුතේ. හරි. ඇත්තටම සිග්නල් අඩුවයි ඔෆ් කරලා තියන්න. හරි. සිග්නල් අඩු නම් ඔෆ් කරලා තියන්න ඇත්තටම බොරුවට ඔන් කරන් ඉන්න ඕනේ නැහැ. සිග්නල් අඩු නම් ඔෆ් කරන් ඉන්න. සිග්නල් තියෙන අය ඔන් කරන් ඉන්න. right. බලමු. අවයව ටික ඉස්සෙල්ලා ලියන්න ඕන. හරිනේ? T සමානයි P I N A K ඒ අකුර එකපාරක් ලියපුවොත් ආයෙ ලියන්න බෑ. T I එකපාරක් ලියුවා ආයෙ ලියන්න බෑ. Y A ලියුවා W ලියන්න පුළුවන්. T ලියපුසා බෑ. H ලියන්න පුළුවන්. එක අකුරක් එක වතාවයි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9යි. 1 2 3 4 5 6 7 8 9යි. එහෙනම් NT සමානයි 9. NT 9 කියලා අපේ අතස්ස NT සමානයි 9ක් කියලා අපුවයි. right. රෝමිලක්කම් 8 capital P සමානයි MU THU RA JA WA LA වචනයේ අකුරු මුතුරාජවල කියන වචනේ අකුරු මුතුරාජවල කියන වචනේ අකුරු තනියෙන් ලිය. මේ ගාන කරාම විනාඩි දෙකක් ඉන්ටර්වල් එකක් දෙන්නම්. ඕනේ අතස්ස විනාඩි දෙකක් දෙන්නකො මේ ගාන ඉවර කරන්න ලස්සනට හද. එක අකුරක් එකපාරයි ලියන්න පුළුවන්. අවයව ගාන තමයි ඔයගොල්ලෝ මාතෘකාව. අවයව ගාන ලියන්න ඕන. අවයව ගාන ලියන්න ඕන.
රයිට් ලීලි ඉවරයක් උස්සන පැටව. තව වෙලා ඕනේ අත උස්ස. තවත් වෙලා ඕනේ. හරි බලමු. පීකුලකේ අවයව M U T සිම්පල් T ද හොඳද? T සිම්පල් T කරන්න. H R A J W L M U T H R A J W L එටික හරියට උස්ස. right එහෙනම් NP 1 2 3 4 5 6 7 8 9 NP සමාන 9 හරියට උස්ස. හරි විනාඩි දෙකක් ඉන්න එළියට ගිහිල්ලා ඊට වටේ කැරකිලා හරි ඔරේ අම්මා චුට්ටක් බණ්ඩි ගෙඩියක් මොනවා උබාගෙන එන්නකො නන් රවුමක් ඇවිදලා එන්න විනාඩි දෙකයි රයිට් හැමෝම ගිහිල්ලා කැරකිලා එන්න යන්න කැමරා ඔෆ් කර කර ඉන්න එපා ඉක්මනට ගිහිල්ලා ටක් ගාලා එන්න මන් දරුවනේ ඉක්මන් කරන්න
right දරුවනේ ඉන්ටර්වල් එක හමාරයි වැඩ පටන් ගමු හැමෝම වාඩි වෙන්නේ මේ අලුත් ගණනක් අලුත් මාතෘකාවක් ලියන්න අවයව ගන්න ඉගෙන ගත්තා අවයව ඉස්සෙල්ලු ගන්නවන අවයව නමුත් අපි අවයව ඉගෙන ගත්ත 7 දී සමන් අවයව කියන එක ඉස්සෙල්ල ඉගෙනුවේ නැහැ සිලබස් එකේ නම් ඉස්සෙල්ල අවයව ගන්නන්න තියෙන්නේ හරිද රයිට් බලන්නකෝ අවයව කියන දේවල් ඔබ දන්නවා අතේ ඇගිලි පහක්නේ සුලගිල්ල අවයවයක් වෙදගිල්ල අවයවයක් මැදගිල්ල අවයවයක් හරිද දබරගිල්ල අවයවයක් මාපට ඇගිල්ල අවයවයක් අවයව පහක් තියෙනවා අතේ අවයව තියෙන පහ එතකොට නහය අතේ අවයවයක් නෙවෙයි ඒක දන්නේ නැතුස නහය අතේ අවයවයක් නෙවෙයි නහයක් තියෙන නැතුස හරි අපිට ඕන 6ක් තියෙනවා 9 අතේ අවයවයක් නෙමෙයි මේ අතට 9 ආවිති නැහැ මේ මූණේ අවයව තියෙනෝනේ බලන්නකෝ ඇස් තියෙනවා කට තියෙනවා කන් දෙකක් තියෙනවා හරි මූණ තියෙන හැම අවයවයකම වගේ සිදුරු තියෙනෝනේ 9 සිදුරු දෙකයි මේ කන්න සිදුරයි මේ කන්න සිදුරයි සිදුරු දෙකයි කටේ සිදුරක් තියෙනනේ ඇහෙත් තියෙන පොඩි සිදුරු වගේ එකක් රයිට් සිදුරු තියෙනවා හැම එකේම සිදුරු දෙක ගාලා තියෙනවා මේ කට විතර එක සිදුරයි තියෙන්නේ හොඳේ ඒ අඩුවෙන් කතා කරන්න රයිට් අඩුවෙන් කතා කරන්න තමයි එක සිදුරක් තියෙන්නේ හොඳේ තේරුම් ගන්න එක හොඳේ රයිට් බලා ගන්නකෝ දැන් අපේ අතේ ඇඟිලි පහක් තියෙනනේ. ඒතර අතේ ඇඟිලි කුලකය කියලා ගත්තාම අතේ ඇඟිලි කුලකය අතේ ඇඟිලි කුලක කියලා උන අරගත්තට පස්සේ මේ ඇඟිලි කුලකයට සංකේතයක් දානවා A කියලා. ඒතර සුලගිල්ල කියන්නේ මේ අතේ ඇඟිලි කුලකයේ අවයවයක්. අපිට ලියන්න පුළුවන් සුලගිල්ල කියලා අවයවයක් හොඳේ කුලකයක් නෙමෙයි සුලගිල්ල අවයවයක් කියලා දාන්නේ මෙන්න මේ සංකේතය C අකුර ඇඳලා මැදින් ඉරක් අදිනවා C සුලගිල්ල අවයවයක A කුලකයේ සුලගිල්ල අවයවයක් A කුලකයේ සුලගිල්ල අවයවයක් වෙනෝ A කුලකයේ ඔන නහය අවයවයක් වෙනෝ A කුලකයේ නහය අතේ තියෙන ඇඟිලි කුලකයේ අවයවයක්. ඒක තේරෙන්නේ අතොස්ස? අතොස්සට මොන ලෝකේ ඉන්නවද දන්නේ නහය තියෙන ඔයලගේ අතේ නහය තියෙන්නේ අතේද මොන ලෝකෙද ඉන්නේ නහය ඒ කුලකයේ අවයවයකි නහය අතේ තියෙන අතොස්සට බලන්න නහය අතේ නැති අය අතොස්ස නහය ඒ කුලකයේ අවයවයක පට්ටපල් බොරුවක් මේක එතකොට අපි කියනවා අවයවයක් නොවේ කියලා ඔහොම ලියන්නේ අවයවයක් නොවේ right සුලගිල්ල අතේ ඇඟිලි කුලකයේ අවයවයක් නහය අතේ ඇඟිලි කුලකයේ අවයවයක් නෙවෙයි මේ සංකේත දෙකක් තියෙනවා මෙයාට කියන්නේ අවයවයක් මෙයාට කියන්නේ අවයවයක් නොවේ ලියන්න අවයවය කියන එකට මෙහෙම පොතේ කොටු තියෙනවා ඔයගොල්ලන්ගේ ඔය විදිහට ඒ කොටුවක් ඇතුලේ 100 අකුර ලියලා මැදින් ඉරක් අදින්න ඕන ඔය තමයි සංකේතය අවයවයක් කියන සංකේතය
right. ආයලියන පහලින් අවයවයක් නොවේ. මෙතන අවයවයකි 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 කියලා එන්න ඕනද? sorry. අවයවයක් නොවේ. ලියන සංකේත අර විදිහටම 100ක් උර ඇඳා මැදින් ඉරක් ඇඳා අවයවයක් නොවේ. ඔකත් ලියන්නකෝ. අවයවයකි අවයවයක් නොවේ. ලියන ප්‍රශ්නාංක 1 ඔය යටතේ සුදුසු සංකේත යොදා ස්ටැම්ප් පුරවන්න. සුදුසු සංකේත යොදා ස්ටැම්ප් පුරවන්න. විද්‍යාගාරය පාසලේ ගොඩනැගිලි කුලකයේ අවයවයක්ද නැද්ද කියලා ලියන්න. පුවක් ගස තාල වර්ගයට අයත් ගස් කුලකය. තාල වර්ගයට අයත් ගස් කුලකය. හතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය. කුලකය කියලා සිංහලෙන් ලියන්නේ නැහැ. හතර ගිරවා ස්තනක් සිව්වා සතුන්. ගිරවා කකුල් හතර සතෙක්ලු. ගිරව දැකලා දිනවද උස්සන්? හරි. ගිරවාට කකුල් කීයක්ද කියලා ගණන් කරලා බලලා ලියන්න. නැත්නම් එළියට ගිහලා ගිරේ කල්ලන් එන්න. රමිලක්කම් 4 නරියා ස්තනක් පක්ෂීන්. නරියාට පිහාරතිය කියලා කියනවා පක්ෂියේ. කල්පනා කරලා බලන්න පිහාරතිය නාරි දැකලා දෙන වල කාටුන් වල නේ. right. ආය පැන්සල ආහාර පිසීමට ගන්නා උපකරණ. ආහාර පිසින ගන්න උපකරණ තියෙනවනේ. හට්ටි මොට්ටි වලක් හැඳි ගෑරුප්පු රසේ පිහිය ඒ වගේ පැන්සලක් ගන්නවලු ආහාර පිසින්න. අන්දන්නේ ඇත්තද කියලා. සමහරවිට පැන්සලෙන් ගන්නලා කැරට් එක කපන්න පැන්සලෙන් ගානට ඉරි ගහලා කපන අවස්ථාවක් තියෙන්න පුළුවන් නේ. එහෙම කපනවත් දන්නේ නැහැ. ඔයාලා දැකලා තියෙනවද? කැරට් ඉරි ගහලා ෆ්‍රයිඩ් රයිස් එකට ගාන්න ඉරි ගහලා කැරට් වල කපනවා. එහෙම දැකලා තියෙනවද දෝසන්? පැන්සලෙන් ඉරි ගහලා කැරට් වල කපනවා. කල්පනා කරලා බලන්න. right. 7 ඍණ 3 ස්තනක් නිකිල සංඛ්‍යා 8 පහ ස්තනක් ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. සාධක දෙකක් පමණක් තියෙනවා ප්‍රථමක සංඛ්‍යා. සාධක දෙකට වැඩි තියෙන
සංයුත සංඛ්‍යා. සාධක දෙකට වැඩියෙන් තියෙන සංයුත සංඛ්‍යා. පන්ති ඉවර වෙන්න කීයටද? පන්ති ඉවර වෙන්නේ උදේ 8ට. රයිට්. වැඩේ කරා ඥාන්. තව වෙලාව නැහැ අත උස්ස. තවත් වෙලාව නැහැ. දෙන්න වෙලාව ලිය.
ඇති වෙලා අනේ ළමයි චෙක් කරමු. විද්‍යාගාරය පාසලේ ගොඩනැගිල්ලක්නේ. ඔව් අවයවයකි. හරියක්ද? පුවක්කස තාල වර්ගයට ඇත් ශාකයකි. කඳෙන් අතු බෙදෙන්නේ නැති ගහක්ලු. ඇත්තනේ. මුදු මුලක් නැහැ. ඒකට එන්න ඕන මේ සංකේතය. තාල වර්ගයට ඇත් ශාකයකි. අද අවයවයක් වෙනවා. 4 ඉරට්ටේ සංඛ්‍යාවක්. 4 ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයිනේ. 4 ඔත්තේ සංඛ්‍යාවක්. ඒක මතකයද උස්සන්? නෑනේ. ඉරට්ටේ සංඛ්‍යාවක්. අවයවයකි. 4 ඉරට්ටේ සංඛ්‍යාවක්. ගිරවා සිව්පා සතේ ගිරවට කකුල් 4ක් වද කකුල් 2යි තියෙන්නේ. පට්ටපල් බොරුවක්. අවයවයක් නොවේ. නරියා පාක්ෂියකි. නරියා පියාසර කරයිලු පට්ටපල් බොරුවක්. උට කොහෙද පියාටු? අවයවයක් නොවේ. පැන්සල ආහාර උයන්න ගන්න උපකරණයක් නෙවෙයි. ලියන්න කියන ගන්න උපකරණයක්. අවයවයක් නොවේ. ඍණ 3 නිකිල සංඛ්‍යාවකි. ඍණ පූර්ණ සංඛ්‍යා, ධන පූර්ණ සංඛ්‍යා බිඳුව තමයි නිකිල කියන්නේ. ඒක ඇත්ත කතාව. ඍණ 3 නිකිල සංඛ්‍යාවක්. 5 ප්‍රථමක සංඛ්‍යාවක්. ඔව් 5 ප්‍රථමක සංඛ්‍යාවක් තමයි. 5 ප්‍රථමක සංඛ්‍යාවක් තමයි. උත්තර 8ම හරියට උස්ස. උත්තර 8ම හරියයි. හරි අවයවයක අවයවයක් නොවේ කියන එක දැන් තමයි තේරෙන්නේ නැත උස්ස. ඒක නම් තමයි විශ්වාසයක් තියෙන අය. ඔය සංකේතය යොදා ගන්න තමයි විශ්වාසයක් තියෙන නැත උස්ස. අවයවයක අවයවයක් නොවේ. හොඳයි. right ලියන්න මාතෘකාව උපකුලක sorry මාතෘකාව ලියන්න අභිශූන්‍ය කුලක බෝඩ් එකේ මම ලියනවා බලා ගන්නකො අභිශූන්‍ය මෙයන්සේ කුලක අභිශූන්‍ය කුලක නයන මෘතද නෙමේ අභිශූන්‍ය කුලක අභිශූන්‍ය කුලක ඔව් අභිශූන්‍ය කුලක කියන්නේ මොනවද ඉස්කෝලේ පාඩම කරපුවා තුස්සර බල එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඉස්කෝලේ ඉගෙන ගත්ත අය කුලක පාඩම තාම ඉස්කෝලේ ගන්න පටන් ගත්තේ නැහැ නේ ලබන සැරේ හරියයි නේ ස්ට්‍රයික් ඉවර වෙයි ගුරුන්ගේ පරි වැඩි කළා මම බලාගෙන දෙමාපියොත් උද්ඝෝෂණය කරන ගුරුවගේ පරි වැඩි කරන්න කියලා. බලන්න කොච්චර හොඳ අම්මා තාත්තලා ඉන්නවද කියලා. දෙමාපියෝ පෙළපාලි යනෝ අපේ ගුරුවරුන්ට පඩි මදි. ගුරුවරුන්ට පඩි වැඩි කරලා දෙන්න. අපේ ළමයින්ට උගන්වන ගුරුවරු හොඳට ඉන්නවට අපි කැමතියි. අපේ ළමයින්ගේ ටීචර්ලාට පඩි වැඩි කර දෙන්න කියලා මම දැක්ක දෙමාපියෝ මේ පෙළපාලියක් ගියා. කොහොමද ඔයාලගේ අම්මලා තාත්තලා ගුරුවරුන්ට පඩි වැඩි කරනවට කැමති අතස්සල බලන්න. ඔයාලගේ අම්මලා තාත්තලා කැමති අය ගුරුවරුන්ට පඩි මදි කියලා. දන්නේ අතස්සල බලන්න පඩි පොඩ්ඩේ හම් වෙන්න කියලා. ළමයිටව තේරෙන්නේ නැහනේ. ඔව්. එතකොට ඔය ගැන කිව්වට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පුංචි ළමයි. මට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මං වගේ හැමෝම උගන්වන්නේ නැහනේ මෙහෙම. අනිත් ගුරුවරුන්ට පඩි මදි. සාරියක් රුපියල් 2000යි 3000යි. පඩිය 45000යි. සාරියක් ගත්තොත් එහෙම
43,000යි නේ. ගියක් හදාගෙන මේෂන් වාස්තුන්නේ දවස් 10ක් වැඩ කරොත් මේෂන් වාස්තුන්නයට 3,000යි ගෝලයට 2,000යි රුපියල් 5,000යි ගේ වැඩ කරන දවස් 10ක් වැඩ කරොත් 5,000 10ක් 50,000ක් වන දවස් 10ක් වැඩ කරන මේෂන් වාස්තුන්නයට ගෝලයට පඩි ගෙවන 50,000ක් වන පඩි විතරයි. වැඩුම 43,000යි 45,000යි රුපියල් 5,000 නැත් වෙනවා සාරියක් ගත්තේ නැතොත්. සිමෙන්ති නැතුව සිමෙන්ති කොට්ට දෙකක් තුනක් ගෙනාවොත් සිමෙන්ති කොට්ටයක් 970යි සිමෙන්ති කොට්ටක් 10ක් ගෙනාවොත් 9,700යි වැලි කියුබ් එකක් ගෙනාවොත් වැලි කියුබ් එකක් 13,000යි වැලි කියුබ් එකක් 13,000යි නේ. right සිමෙන්ති වැලි වලට විතරක් යනවා 7යි 22,000ක්. ඉතින් ගුරුවරු හැමදාම ණයයි වුණාම ගේ හදා ගන්නත් බෑ. right ප්‍රශ්න මේෂන් වාස්තුන්නහයට දවසට 3,000යි එයා දවස් 30 වැඩ කරොත් 90,000යි දවසට 3,000යි මේෂන් වාස්තුන්නට 90,000යි. ටීචර්ට අපි කැමති මේෂන් වාස්තුන්නට මීට වඩා වුණත් හම් වෙනවට. අපි ඉර්ෂ්‍යා නැහැ. අපි කියන්නේ මෙයාට මදි තව ලැබෙන්න ඕන. අපි කියන්නේ එයාට තව ලැබෙන්න ඕන. අපි ප්‍රාර්ථනා කරන්නේ එමය. එයාට තව ලැබෙන්න ඕන කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒවට ටීචර්ට හම්බෙන්නේ මෙච්චරයි. එතකොට කැප වෙලා වැඩ කරන්න ඕනේ. මම උදේ ඉඳන් හැන්ද වෙනකම් වැඩ කරනවා. දවසට පැය 5ක් තමයි මම 4ක් තමයි නිදාගන්නේ. ඊයේ රෑ 12ට නිදාගෙන අද උදේ 4ට 5ට නැගිට්ටේ. ඔයගොල්ලෝ මන්ද 6ට නේ තියෙන්නේ. 5ට නැගිට්ටේ. රෑ 12 ඉඳලා උදේ 5 වෙනකම් පැය 5නේ බුදියන් තියෙන්නේ. ඉතින් පැය සාමාන්‍යම 20ක් විතර වැඩ කරනවා. 19ක් 20ක්. දැන් මේ දවස්වල මගේ තව ගයක් තියෙනවා ගාල්ලේ රිච්මන්ඩ් එක ආසන්නේ. ඒක දර මම පදිංචි වෙලට ඉල නෑ මම ඒකේ බදු දීලා තියන්නේ කට්ටියකට. එතකොට මම මේ දවස්වල ඒක දර මම මේ රිපෙයාර් එකක් කරන්න පොඩි. හරි. ඉතින් මේෂන් වාස්තුනට 3,000ක් දෙනවා. ගෝලයට 2,000ක් දෙනවා. හරිද? කන්න දෙනවා. මෙයා දවල් කෑමට 150යි, තේ වලට 50යි. මේෂන් වාස්තුනට වැඩි දීලා ගෝලයට අඩුවෙන් කන්න දෙන්න බෑනේ. මේෂන් වාස්තුනට පඩි වැඩි වුණාට කෑමට අඩුවෙන් දෙන්න බෑනේ. දෙන්නම කන්න එක වගේනේ. මෙයාට දවල්ට කෑමට 150යි, 50යි. එතකොට බලන්න 5,000යි. මෙතන 300යි, 400යි. 5,400ක් දෙන්න ඕන. මම බැලුවා මම දැන් අවුරුදු 27ක් ඉස්කෝලේ උගන්වලා තියෙනවා 26ක්. කවදාවත් මට ඉස්කෝලේ ප්‍රින්සිපල් කන්න දීලා නැහැ. හරි? ඉස්කෝලේ ගිහලා උගන්වන්න නැහැ කියලා ප්‍රින්සිපල් කවදාවත් කන්න දීලා නැහැ. අනේ ප්‍රියන්ත ඔයා උගන්වනවා කියලා ඉස්කෝලේ ගණනාව ඉගෙනුවා. මොණරාගල නිශ්ශංක මධ්‍ය මහාවිද්‍යාලයේ අවුරුදු 3යි. හරිද? පිලාන තක්ෂිලා විද්‍යාලයේ අවුරුද්දයි. ඉස්සෙල්ලා පටන් ගත්තේ මං ඉගෙන ගත්ත ඉස්කෝලේ පිලාන තක්ෂිලා විද්‍යාලයේ අවුරුද්දයි. ඒ මං ඉගෙන ගත්ත පාසල පොඩි කාලේ. ඊගාවට මොණරාගල නිශ්ශංක මධ්‍ය මහාවිද්‍යාලයේ අවුරුදු 4යි. 3යි. 3මාරක් 4ක්. රිච්මන්ඩ් විද්‍යාලයේ අවුරුදු 20යි. එතකොට 24යි. රිපන් වටේ මුල ජාතික පාසලේ අවුරුද්දයි 25යි. ඊගාවට රිපන් විද්‍යාලයේ අවුරුදු 2යි අවුරුදු 27ක් ගන්නලා තියෙනවා. ප්‍රින්සිපල්ලා බර ගානක් යනතේ හිටියේ කවුරුවක් මට නම් කන්න දීලා නැහැ. දවල්ට කන්න දීලා නැහැ. වැඩ කරනවා කියලා තේ එකක්වත් දීලා නැහැ. දෙමව්පියෝවත් කන්න දීලා නැහැ. අපේ ළමයින්ට උගන්වන්නේ ආ කියලා දෙමව්පියෝවත් ඒක නැල්ල දීලා නැහැ ඉස්කෝලේට. දවල්ට කන්න දීලා නැහැ. අපි ඉතින් මේ වැඩ කරන අයට කන්න බොන්න දීලා සලකනවා. අපි එහෙමයි කරන්නේ. දැන් මම දන්න තරමට මේ එක ටීචර් කෙනෙකුට එහෙම ඔය ඉස්කෝලේ උගන්න කවුරුවක් කන්න බොන්න දෙන්නේ නැහැ. ප්‍රින්සිපල්ලා කන්න දෙන්නේ නැහැ.
කවුරුවත් කන්න දෙන්නෙත් නැහැ. හරිද? දැන් පේන්ට් වැඩ කරන කෙනාට රෝලක් දෙන්න ඕන අරගෙන. එයා පේන්ට් වැඩ කරන රෝලක් අරන් එනවා. පේන්ට් වැඩ කරන පින්සල් අරන් එනවා. ඉතින් අපි ඒවත් අරන් දෙනවා. කවදාවත්ම අපිට එහෙම ලියන්න පෑන් අරන් දෙන්නේ නැහැ. එහෙම කවුරුත් අරන් දෙන්නේ නැහැ. ගුරුවරු දැන් ඉස්කෝලේ ගුරුවරු දැන් ඔයගොල්ලෝ නොමිලේ උගන්වනවනේ ඩේටා. ඉස්කෝලෙන් ඩේටා හම් වෙන්නේ නැහැ. දැන් රිපන් එකේ මම උගන්වන්නේ මගේ ඩේටා වලින්. අනිත් ගුරුවරුත් එහෙමයි. ඒ ගුරුවරු ගෙවල් වල ඉඳන් උගන්වනවා. ඉතින් ඒ ටීචර්ස්ලාගේ සල්ලි තමයි ඉන්ටර්නෙට් වලට වියදම් කරන්නේ. සමහර ඉස්කෝල Zoom පැකේජ් එක ගත්තත් ඒ ටීචර් ගෙදර උගන්වනකොට Zoom කියන්නේ උගන්වන මාධ්‍ය විතරයි. ඒතර ඩේටා අවශ්‍යයි. ඒතර ටීචර් ගෙදරින් තමයි ඩේටා දාන්නේ. කිසිම රජයකින් මේ තිර රජවලින් ගුරුවරුන්ට ඩේටා වලට සල්ලි දීලත් නැහැ. හරි. ඉතින් ගුරුවරු මෙච්චර කැප වෙලා වැඩ කරාම ගුරුවරුන්ට වැටුපට මහන්සියට සරලන හොඳ වැටුපක් ගෙවන්න ඕන. ඉතින් අපි අර ආඩම්බර වෙනවා අර දෙමව්පියෝ පිරිස ගැන ගුරුවරු ගැන හිතලා දෙමව්පියෝ වීදි වැහලා සටන් කරනවා. අනේ අපේ ගුරුවරුන්ට හොඳ වැටුපක් දියව් කියලා උද්ඝෝෂණය කරනවා. එහෙමත් දෙමව්පියෝ ඉන්නවා. මම දන්න ඔයගොල්ලෝගේ දෙමව්පියෝත් කවදාද එහෙම කරනවද? ඒකට ඔයාලගේ දෙමව්පියෝ එකතු වෙන්න එක පයින් ඉන්නවක මම දන්නවා. ඔබේ පාසලේ ගුරුවරුන්ට හොඳ වැටුපක් ලැබෙනවට ඔබත් දෙමව්පියොත් ඔබත් කෙදිනක හෝ නැගී සිටිය කියලා හිතනවා. හොඳයි. හරි. අපි දැන් කතා කරේ අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක කියන්නේ කිසිදු අවයවයක් නොමැති කුලක. කො බලන්න ගුරුවරුන්ට පඩි වැඩි කරන්නේ කියලා නැගී සිටින ළමයින්ගේ කුලකය. කිසි කෙනෙක් නෑ අභිශූන්‍ය කුලකයක්. කිසිදු අවයවයක් නැත්නම් අභිශූන්‍ය කුලකයක්. නෑ ඉන්නෝ. කිසිදු අවයවයක් නැති කුලක අභිශූන්‍ය කුලක. හරි. කිසිදු අවයවයක් නැති කුලක වල කියන අභිශූන්‍ය කුලක. කුලකය කියලා කිව්වට අවයව නැහැ. ඔන්න බලන්නකෝ එක. මම දැන් කියන බලන්නේ. එක අඩි 100ක් උස මිනිසුන් කුලකය. අඩි 100ක් උස මිනිසු පොල් ගහකටත් වැඩිය උසයි. එහෙම මිනිස්සු දැකලා තියෙනවද උස? එහෙම මිනිස්සු නැහැ. අඩි 100ක් උස මිනිස්සු නැහැ. කුලකය කියලා කියද හැකි මිනිස්සු නැහැ එහෙම. කිසි අවයවයක් නැහැ. සෝමදාස නිමල් කමල් වජිර තේදර කවුද මේගොල්ලන් අඩි 100ක් උස? ඒ කිසි කෙනෙක් අඩි 100ක් උස නැහැ. අඩි 100ක් උස මිනිස්සු නැහැ. ඒගොල්ලෝ කියන්න පුළුවන් අවයව නැහැ. තව එකක් බලන්න. දෙක පියාසර කරන ඉබ්බෝ කුලකය. පියාසර කරන ඉබ්බෝ දැකලා තියෙනවද උස්සන්? ඉබ්බෝ පියාසර කරන තට්ටු ගගහ කවුරුත් දැකලා නැහැ. කිසිම අවයවයක් නැහැ. කියන්න පුළුවන් අවයව නැහැ. ප්‍රවත් තව එක. එකත් දෙකත් අතර 100 ගුණාකාර. 1යි 2යි අතර 100 ගුණාකාර වලදීද කියලා. 100 200 300 400 පටන් ගන්නෙම 100ෙන්. පටන් ගන්නෙම 100ෙන් 1යි 2යි අතර කොහෙද 100 ගුණාකාර. පට්ඨපල් බොරුවක්. අන්තර්ජාතික පචයක් මේක. හරිද? 1යි 2යි අතර 100 ගුණාකාර නැහැ. 4 බිඳුවත් එකත් අතර 10000 ගුණාකාර. 10000 ගුණාකාර කුලකය. 10000 ගුණාකාර. එකත් බිඳුවත් එකත් අතර 10000 කොහෙද නැහැ. පට්ටපල් බොරුවක්. අන්න එහෙම කිසිදු අවයවයක් නැති කුලක වලට කියනවා අභිශූන්‍ය කුලක කියලා. ලියන්න අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ. වැඩි ලියා ගන්නකො. එක අඩි 100ක් උස මිනිසුන් කුලකය. අඩි 100ක් උස මිනිසුන් කුලකය. දෙක පියාසර කරන ඉබ්බ කුලකය. 3 එකත් දෙකත් අතර 100 ගුණාකාර කුලකය. 4
4 බිංදුවත් එකත් අතර 1000 ගුණාකාර කුලකය. බිංදුවත් එකත් අතර 1000 ගුණාකාර කුලකය. ඔය මම ලිව්වේ අභිශූන්‍ය කුලක. කවුද අහලා ඉවද සර්ගේ වයස කීයද? සර්ගේ වයස කීයද තව අහලා දෙනවා. සර් සමාධිය එකේ ගෲප් එකට කරන්න පුළුවන්ද? පුළුවන්. මට පස්සේ කෝල් කරන්න. සර් වැලි කියුබ් කියන්නේ මොනවද? සර්ගේ වයස කීයද? right. සර්ගේ වයස අවුරුදු 49යි. සර්ගේ වයස අවුරුදු 49යි. හරිද? 48 යන්නේ මේ 49 ලැබුණු ඉස්සරහට. 49 එක තමයි මම හිතන් ඉන්නේ. වයස එක හිතුවාම සතුටෙන් ඉන්න පුළුවන්. එහෙම හිතනවා. හරි. ඊට පස්සේ වැලි කියුබ් එකක් කියන්නේ මෙන්න මේන් එකකට. වැලි කියුබ් එකක් කියන්නේ පුතා ට්‍රැක්ටරේ තියෙනවනේ ටිපර් එක. ටිපර් එකේ තියෙන වැලි ප්‍රමාණයට කියන වැලි කියුබ් එකක්. වැලි ප්‍රමාණය පරිමාව. එතන මේ කියුබ් එකේ පුරවන්න පුළුවන් වැලි ප්‍රමාණය ඝන අඩි 100ක් නම් ඝන අඩි 100ක් නම් වැලි කියුබ් එකක් කියලා කියනවා. එතකොට මේකේ පුරවන්න පුළුවන් වැලි ප්‍රමාණය ඝන අඩි 100ක් නම් වැලි කියුබ් එකක් කියලා කියනවා. ඒතර ඝන අඩි 100ක් බලාගෙන මේ තේරලේ ඇතුලේ පිට නෙමෙයි මයින් ඕන ඇතුලේ දිග ඇතුලේ පළලයි ඇතුලේ උසයි ගුණ කරන්න ඕන. ඇතුලේ දිගයි ඇතුලේ පළලයි ඇතුලේ උසයි ගුණ කරන්න ඕන. හරි? දැන් මේ කියුබ් එක දිග අඩි 10යි. හරිද? දිග අඩි 10යි. ඊගාවට පළල අඩි 5යි. පළල අඩි 5යි. මේ දෙක ගුණ කරාම නෝ 5 වරක් 10 50යි. සාමාන්‍ය මේ දිග අඩි 20ක් විතර තියෙනවා නේ. පැත්තට දිග අඩි 20ක් විතර තියෙනවා. 20 5ක් 100යි. 20 5ක් 100යි නේ. වර්ග අඩි 100යි. ඒතර පළල ඇත්තටම 100ක් එන දිග අඩි හිතමු 20යි කියලා. පළල අඩි 4යි. පළල අඩි 4යි. 5 වරක් 4 80යි. වර්ග අඩි 80යි 100ක් වෙන්න උස අඩි 1යි කාලයි. උස අඩි 1යි කාලක් આવති. 80 ගුණ කිරීම 4ක 4යි 4 1යි 5යි 4 1යි 4 20යි 20 5ක් 100යි. සාමාන්‍යයෙන් දිග අඩි 20යි පළල අඩි 5යි උස අඩියයි කාලක් වගේ මේ ටේරලේක එන්ජින් එක කොටස නෙමෙයි වැලි අදින කොටස අන්න ඒ වගේ තියෙනවා නම් ඝන අඩි 100ක් තියෙනක වැලි ඝන අඩි 100ක්. අන්න එන් එකට කියනවා කියුබ් එකක් කියලා. ඉතින් වැලි වෙලදාම් කරන සමහර පුද්ගලෝ වංචා කරනවා. වංචා කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ කරන වැඩ. සමහර හොඳයි ඉන්නවා. සමහරු කරන්නේ මේකට උඩින් ඇතුලෙන් තව තට්ටුවක් ගන්නවා. හරිද ළමයි? මේ ටේරලේ ඇතුලේ තව තට්ටුව යකඩ වට්ටම් පාහලා තව තට්ටුවක් ගහලා ඇතුලේ තට්ටුව උස්සනවා. තට්ටුව ඉස්සුවාම මේක ඇතුලේ පරිමාව 100ක් එන්නේ නැහැ. එතන ඝන අඩි 80යි 75යි වගේ තමයි තියෙන්නේ. එහෙම කළා ඝන අඩි 100යි කියලා සල්ලි ගන්න අයත් ඉන්නවා. ඒතර මේකේ සාමාන්‍ය මිනිස්සු පිටනේ මනින්නේ.
සාමාන්‍ය මිනිස්සු මේකේ මයිනේ පිට ඇතුළ මනින්නේ නැහැ. මනින්න ඕන මේකේ ඇතුළ. මෙහෙමනම් තේරලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒවා. හරිද? මේ කියන්නකො තේරලේ. right මේ තේරලේ නම් මනින්න ඕන දරුවනේ මේකේ ඇතුළ. ඇතුළයි ඇතුලේ පළලයි ඇතුලේ දිගයි මනින්න ඕන. මනලා ඒවා අඩි කරලා ගුණ කරන්න ඕන. අඩි කරලා ගුණ කරාම තමයි ඇතුලේ දෙන පරිමාව ලැබෙන්නේ. ඇතුලේ පරිමාව ලැබෙන්නේ මේ විදිහට. හොඳයි අපි පරිමාව පාඩමේදී ඒවා කරනවා. දැන් ඉස්සරහට මේ පාඩමෙන් පස්සේ වර්ගඵලයේ පාඩම කරනවා. වර්ගඵලයෙන් පස්සේ පරිමාව පාඩම උගන්වනවා. පරිමාව පාඩමේදී අපි ඒක ඉගෙන ගන්නවා. හොඳයි right. අභිශූන්‍ය කුලක කියන තැන සංකේත ලියන්න. මෙන්න මේමයි දාන්න. හිස් කුලකයක් ලිව්වත් හරි වුණාම. අභිශූන්‍ය කුලක කියලා තැන සංකේත දාන්න. ඔහොම තිබ්බත් හරි. එහෙම නැත්නම් කිසි අවයවයක් නැහැ කියලා මෙන්න මේ ඇල ඉරක් ඇඳවත් හරි. ගොඩක් ඇල ඉර. බිඳුව ඇදලා කිසි අවයවයක් නැහැ කියලා ඉරක් ඇඳලා කපනවා. එක්ක මෙන්න මෙහෙම තියනවා නැත්නම් කිසි අවයවයක් නැහැ කියලා මැදින් බිඳුව කපලා දානවා. මේ සංකේත දෙකම පාවිච්චි කරන අභිශූන්‍ය කුලක වලට. එකම කුලකෙට මේ දෙකම දාන්නේ නැහැ. එක්ක මේක ලියන්න ඕන, එක්ක මේක ලියන්න ඕන. දෙකම ලියුවොත් උත්තරේ වැරදි ආ. right. ලියන්න. පහත එක්ක කුලකය සඳහා සුදුසු සංකේතය ලියන්න. පහත එක්ක කුලකය සඳහා සුදුසු සංකේතය ලියන්න. රෝමිලක්කම් 1 සංගල වරහන් බිඳුවත් 10ත් අතර 20ෙහි ගුණාකාර ස්ථාන සමාන ලකුණ ඕන ස්ථාන බිඳුවත් 10ත් අතර 20 ගුණාකාරය. බිඳුවයි 10 අතර 20 ගුණාකාර. බිඳුවයි 10 අතර 20 ගුණාකාර නැහැනේ. අභිශූන්‍ය කුලකය කොහොම ලියන්නේ? අභිශූන්‍ය කුලකය. සමාන ලකුණ ලියන්න කමන්නේ. සමානයි අභිශූන්‍ය කුලකය. බිඳුවත් 10ත් අතර 20 ගුණාකාර නැති නිසා ඒක අභිශූන්‍ය කුලකය. රෝමිලක්කම් 2 සංගල වරහන් කකුල් 5ක් සහිත මිනිසුන් සමානයි හිස්තැන. කකුල් 5ක් තියෙන මිනිස්සු දැකලා තියෙනනම් කවන්නේ. කකුල් 5ක් සහිත මිනිස්සෙක්. කකුල් 5ේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ලියන්න කවුද කියලා. සෝමදාස, ලීලසේන, අමරසේන, සිරිසේන කවුද කියලා ලිය. සිරිසේන කකුල් 5ක් තිබුණ කොහොමද? හරි. ඒක ඕන ටික ලිය. කකුල් 5ක් තියෙන මිනිස්සු. කකුල් 5ක් තියෙන මිනිස්සු අපි කවුරුවත් දැකලා නැහැ. ඒක අන්ද අභිශූන්‍ය කුලකය. සමාන අභිශූන්‍ය කුලකය. රෝමිලක්කම් 3 බිඳුවත් 10ත් අතර ඔත්ති සංඛ්‍යා බිඳුවත් 10ත් අතර ඔත්ති සංඛ්‍යා බිඳුවයි 10 අතර ඔත්ති සංඛ්‍යා බිඳුවයි 10 අතර ඔත්ති සංඛ්‍යා කීයද බලන්නකෝ. බිඳුවයි 10 අතර ඔත්ති සංඛ්‍යා බිඳුවයි 10 අතර ඔත්ති සංඛ්‍යා 30 කියලා කියන අතොස්ස. ඔව් තියෙනවා.
එහෙනම් අභිශූන්‍ය කුලකයක් නොවේ. ඒක ලියන්නේ මෙහෙමයි. අභිශූන්‍ය කුලක කියලා සමාන ලකුණ කපලා දානවා. අභිශූන්‍ය කුලකයක් නොවේ කියලා පෙන්නන්නේ මෙහෙමයි. සමාන ලකුණ ඉරක් ගාලා කපනවා. අභිශූන්‍ය කුලකයක් නොවේ. සමානයි අභිශූන්‍ය කුලකයක් නොවේ. 0.10 අතර ඔත්ත සංඛ්‍යා තියෙන හන්දයක අභිශූන්‍ය කුලකයක් නොවේ. රෝම ඉලක්කම් 4 පාද 4ක් ඇති ත්‍රිකෝණ පාද 4ක් තියෙන ත්‍රිකෝණ පාද 4 ත්‍රිකෝණ දැකලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. පාද 4ක් තියෙන ත්‍රිකෝණ දැකලා තියෙන අතස්ස ත්‍රිකෝණ පාද 3යි. ලියන්න අභිශූන්‍ය කුලක කියන්නේ මොනවද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. අභිශූන්‍ය කුලකයක් නොවේ. right? ලියන පහලින් අභිශූන්‍ය කුලක කියන්නේ මොනවද කියලා කොටු කරන්න බලාගෙන ලස්සනට ලියන්න. කොටු කරන්න බලාගෙන ලියන්න. කිසිදු අවයවයක් නොමැති කුලක. කිසිදු අවයවයක් නොමැති කුලක අභිශූන්‍ය කුලක වේ. කිසිදු අවයවයක් නොමැති කුලක අභිශූන්‍ය කුලක වේ. ලියන පහලින් මේ ගාන ලියන්න. ප්‍රශ්න අංක 1 අවයව දෙකක් ඇති කුලකයක් ලියන්න. අවයව දෙකක් ඇති කුලකයක් ලියන්න. අවයව දෙකක් තියෙන කුලකයක්. කියන්නේ කුලකේ ලියුවාම අවයව දෙකයි තියෙන්න ඕන. කුලකේ ලියුවාම අවයව දෙකයි ලියන්න ඕන. තියෙන්න ඕන. ප්‍රමිලක එකක් ලියමු ඉස්සලා ඒ සමානයි. අවයව දෙකක් ගමු 2යි 3යි අරගමු. අවයව දෙක 2 ඉලක්කමයි 3 ඉලක්කමයි. එහෙනම් අපි ලියන්නේ 2 සිට 3 තෙක්. 2 සිට 3 තෙක් පූර්ණ සංඛ්‍යා. 2 සිට 3 තෙක් පූර්ණ සංඛ්‍යා. 2 සිට 3 තෙක් පූර්ණ සංඛ්‍යා. ඕකම ලියන්න පුළුවන් 1ත් 4ත් අතර. මේ දෙක මැදි කරලා ලියන්න පුළුවන්. එතන ලියන්න පුළුවන් කැපිටල් A සමානයි 1ත් 4ත් අතර පූර්ණ සංඛ්‍යා. 1ත් 4ත් අතර පූර්ණ සංඛ්‍යා කියලා ලියන්න පුළුවන්. 1ත් 4ත් අතර පූර්ණ සංඛ්‍යා. ඒතර අවයව දෙකයි හම්බෙන්නේ. තවන වෙන කුලකයක් ලැබුණා B අවයව දෙකක් එන්න 10 20 අරගමු. අවයව දෙක 10යි 20යි. ෆිගරලිය 9යි 21යි අතර. 9ත් 21ත් අතර 10 ගුණාකාර. කුලකය තමන් නිර්මාණය කරගන්න දක්ෂ වෙන්න ඕන. මේ පාඩමේදී කරන්නේ මේක කුලකයක් තමන් නිර්මාණය කරගන්න ඕන. අවයව දෙකක් එන්න 10යි 20යි. ඒතර 9ට වැඩි 21ට අඩුයිනේ.
10ත් 20ත් තමයි අවයව දෙක. මේ ගන්න අඩු එක්කෙනාට එකක් අඩු කරලා ගන්නවා 9. වැඩි එක්කෙනාට එකක් වැඩි කරලා ගන්නවා 21. 9ත් 21ත් අතර 10 ගුණාකාර. උන 100 200 ගන්න පුළුවන් නේ. 100 200. එතන අපි අරගන්නේ 99යි 200ට එකක් වැඩි කරලා ගත්තාම 201යි. එකක් ලියලා බලමු. ඒක B දාන්න බෑක වෙන එකක්. C 99ත් 201ත් අතර 100 ගුණාකාර. ඒ අවයව දෙක සම්බන්ධ වෙන්න තමන් වගන්තියක් ගලපලා ලියනවා. පුරුදු වෙන්න එකක් අඩු කරලා ලියනවා. අපිට සාකච්ඡා කරන්න ලේසි. අපි ගන්න අඩුම අවයවයට එකක් අඩු කරන්න, වැඩිම අවයවයට එකක් වැඩි කරන්න. ඒතර ගන්න අඩුම සංඛ්‍යාව අපිට එන්නේ 100. වැඩිම සංඛ්‍යාව 200. ඉස්සලා අවයව දෙක හිතා ගන්නවා. අවයව දෙක හිතාගෙන එකක් අඩු කරලා ලියන, එකක් වැඩි කරලා ලියන. සීමාව ගන්න එහෙමයි. 99ත් 201ත් අතර 100 ගුණාකාර. මම මේ කියන කතාව ඔබට තේරෙන යතුස්සන්. තමන්න මම මේ කියන සිද්ධාන්ත තේරෙන යතුස්සන්. අවයව දෙකක් හදා ගන්නකොට හිතන හැටි 3ක් 4ක් වුණත් එහෙමයි රයිට්. හොඳයි. ඔයාලා හදලා තියන්න 42 ලියා ගන්න. 42 පුනරීක්ෂණ අභ්‍යාසය 42 පිටුවේ හොඳේ 19 පුනරීක්ෂණ අභ්‍යාසයේ පුනරීක්ෂණ අභ්‍යාසය 19 පිටු අංක 42 පිටු අංක 43 පිටු අංක 43 19 ඒක අභ්‍යාසය පිටු අංක 45 19 දෙක අභ්‍යාසය පිටු අංක 46 19 තුන අභ්‍යාසයයි මිශ්‍ර අභ්‍යාසයයි right එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම අද දවස වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදම වැඩ අවසන් කරන්න මේ පාඩමේ. අදම වැඩ අවසන් කරලා වැඩ කරගෙන යන්න. මට ඊළඟ තාපන්තියක් තියෙනවා. මම ඉක්මනට ඔයගොල්ලෝන් අයින් වෙනවා. එහෙනම් දරුවනේ ඔයාලා හැමෝටම වාසනාවන්ත ලස්සන දවසක්. අද රෑ නින්දන රෑ පන්තිය තියෙනවා. ඔයගොල්ලෝ යාළුවන්ට කියන්න එන්න කියලා දන්න ළමයි ඉන්නවනම් ඒ ළමයින්ට ඇවිල්ලා ඉගෙන ගන්න එන්න කියන කාලය පාඩම කරන්නේ. ආයිබන් දරුවටව